1996 ජනවාරි මාසයේ කොටි ත්‍රස්තවාදී විශාලම බෝම්බය පිපිරුවේ කොළඹ කොටුවේදීය. එහෙත් පළමු බෝම්බය පිපිරුණේ 1987 මැයි මාසයේ පිටකොටුවේදීය. එම සිද්ධිය ගැන අගමැති ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේ කීවේ බෝම්බය පුපුරවපු අවස්ථාවේ සිය ගණනක් අමුයෙන් මැරිච්ච වෙලාවේ උතුරේ සමහර ත්‍රස්තවාදීන් ප්‍රචාරයක් ඇරියා. ඒක කලේ උතුරේ ත්‍රස්තවාදීන් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ කියලා. JVP එක කළායි කියලා ප්‍රචාරයක් කරා. අපේ ජාතික ආරක්ෂක ඇමතිවරයාම ප්‍රසිද්ධිය කියලා තියෙනවා. ඒ අපරාධය කළේ ජනතා විමුක්ති පෙරමුණ නොවේයි කියලා. බලන්න කල්පනා කරලා ඒ චෝදනාවත් JVP එක උඩට දාන්න ගියා. ජනතා විමුක්ති පෙරමුණට දාන්න ගියා. මං කියන්න කැමතියි ජනතා විමුක්ති පෙරමුණ ගැන. ඒ අවකාශයේ දීපු හැටියෙම දේශපාලන පක්ෂයක් හැටියට ලියාපදිංචි වුණා. දේශපාලන පක්ෂයක් හැටියට ඡන්දෙ ඉදිරිපත් වුණා ජනාධිපතිවරණයටම. ඒක හොඳ වැඩ පිළිවෙලක්. අන්නේ විදියට නැවත වාරයක් මේ වැඩ පිළිවෙල ගෙනියන්න අපි අධිෂ්ඨාන කරගන්න ඕනේ. අද ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරලා තියෙනවා. අපේ ජනාධිපතිතුමා සූදානම් ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව තියෙන තහනමත් ඉවත් කරන්න. අගමැතිතුමා එසේ පවසද්දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මෙසේ කිව්වේ. 1983 මැයි දිනේදී ඒ උදවිය ගෙනිච්ච විශාල ලේවැගරීම් ආදී පාඨක තියෙන පෙළපාලියක්. මොකද නේ බානකුණා ඒ පෙළපාලිය දැකලා. හරියට යුද්ධ හමුදාවේ පෙළපාලියක් වගේ. පොලිසිය අපිට දැන්නෙව්වා දැන් මේ උදේට ඉන්නවා ලක්ෂ ගණන් සමාජිකයෝ තා දෙගුණයක් වැඩි වුණොත් එහෙනම් බානක තත්වයක් වෙනවා මේගොල්ලෝ පටන් ගන්නේ 71 වාගේ ලේවැගරීමේ විප්ලවයක්. ඒ වෙලාවේ අපි මේ පක්ෂය නීති විරෝධ පක්ෂයක් කියලා. තාම නීති විරෝධ පක්ෂයක්. අපි මේ ව්‍යාපාර නැති කරන්න ඕනේ. අපි වැඩ කරන්න ඕනේ ඒගොල්ලන්ව නැති කරන්න. විරුද්ධ අපේ മന്ത്രിවරු හම්බෙලා ඒ සූදානම් වෙන ව්‍යාපාරට බැඳෙන්න බාගලාට අර සුළු පිරිස තෝරයි වැඩ කටයුතු කරන්න. මම දන්නේ മന്ത്രിතුමා තමුන්නාස හැමදාම පිළිගන්නේද කියලා. ඔය සුළු පිරිසක් කෘත්‍යාධිකාරක මණ්ඩලය වාගේ හිට් ස්ක්වොඩ් එකක් වාගේ ගහන සෙබළ පිරිසක් හැටියට තෝරගන්න ඕන වෙයි. ඒ උදේ තමයි ඉස්සරහට යන්නේ. ජනාධිපතිතුමාගේ එම කතාවෙන් ටික කලකට පසුව ලංකාවේ ඇති වූ භීෂණයේ ප්‍රතිඵල ලොව පුරා පැතිරුණි. මේ වනාන්තරයේ මැදින් මේ ගඟ සෙමිහිට ගලනවා. ගස්කොළ සුළඟේ සැලෙනවා. කොරුළු හඬ රැව්දෙනවා. මඩසේදී ගිය වැල්ලෙන් මැසුන ගං ඉවුර පිරිසිදුයි. සුළඟේ සැලෙන ගස්කොළ ගල් මුල් අතරින් වැටී ඇති පියමන් වලට ආවරණය දෙනවා. ඒ ස්වභාවික ආරක්ෂාවයි. ඉතා නුදුරු අතීතයේදී මේ වනාන්තරයයි මහාවිරු රෝහණ විජේවීරට ආරක්ෂාව දුන්නේ.
Dohimi karuo api, nimehum karuo api. Dohimi karuo api, nimehum karuo api. Api deke gilvi, ganga navatinne. Api karakata madde, mahamandir godanagune. Api level evili, yakada kagannuye. Api dahadiya kadulin. Nigata saruwanne lowalini karuo api nimehum karuo api 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 Bindili henna yutukam rakuvat dasadhasin denam Tētin gilihen ratu kodi නැතුවට ජනහත් එසරේනම් අප මලගම වෙනුවෙන් ගමනේ සෝගී ගැයුමට අයවේනම් පරු හමු වන කොතැනකදී උම ඔහු පිළිගැනුමට අප සූදානම් අප මව්බිම් ඉතිහාසයේ තම පාසලකුණු තබා ගිය අය අතලොස්සක. එම අය අතරද ඔහුට විශේෂ තැනක් ඇත. ඒ කුමක් නිසාදයි ඇසුවොත් රන් අකුරෙන් ලියවෙන්නේ ඔහු නිර්ධන පන්තියේ බිහිවී තම නිර්ධන පන්තියේ නිදහස සඳහා තීරණාත්මකව දිවිපුදූ සමාජවාදී නායකයා වශයෙන්ය. පෙනුමින් ඔහු කුඩා විය ඒත් නායකත්වයෙන් 7 රියනක් උස් විය. නොසැලෙන අධිෂ්ඨානය සමගම මහඟි සෞම්‍යභාවය ඔහු සතු විය. ඔහුගේ ලිවීම් සහ ව්‍යක්ත කතිකත්වය බුද්ධිමත් බැරෑරුම් සිද්ධාන්ත වලින් පිරුණි. පන්ති තියන්න දේවල් ඇයි? මේ මිනිස්සු දමේශ්වර මතවාදයෙන් කඩලා නිර්ධන පන්ති මතවාදයට ගන්න. ඒගොල්ලත් එක්ක ඓතිහාසික භෞතිකවාදය කතා කරන්න තියෙනවා අපට. විවරණාත්මක භෞතිකවාදය කතා කරන්න තියෙනවා. මේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න සමාජ ප්‍රශ්න ගැන අවබෝධයක් ගන්න තියෙනවා. අපි ඒ අවබෝධය දෙනවා. ඒ අවබෝධය දෙන්න අපට අයිතිය තියෙනවා. ඔහු ශ්‍රී ලංකාවේ නිර්ධන පන්තියේ නිදහස සඳහා කැප වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයි. අතිශය සුන්දර දිවයිනක් වුවත් ලංකාව ඉන්දියානු සාගරයේ මර්මස්ථානයක පීඩා තිබීම නිසාම සතුරන් ඇය යටත් කර ගැනීමට නිරන්තරයෙන් කඩා වැදුනා. ඉන්දිය ආක්‍රමණිකයෝ හැමදාමත් ඇය දූෂණය කළා. උන් දුර්වල වෙද්දී පෘතුගීසි, ලන්දීසි හා ඉංග්‍රීසි දූෂකයන් ඇය ග්‍රහණයට ගත්තා. නවසීතිස් 9 වෙද්දී අධිරාජ්‍යවාදීන් යටත් විසිද බෙදා ගැනීම සඳහා යළිත් මහා යුද්ධයක් ඇරඹුවා. එම මහා යුද්ධයේදී ජපන් අධිරාජවාදීන් කොළඹට බෝම්බ හෙළුවේ. එයින් බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ජීවිත 500කට වැඩි විනාශ විය. මේ වන විටත් අවුරුදු 143ක් ඉංග්‍රීසි යටත් විජිතවාදීන් යටතේ දනින් වැඩි සිටි ලාංකික නායකයෝ ස්වකීය රට පාලනය කිරීමට ඉංග්‍රීසීන්ට හවුල් වෙමින් සිටියා.
රෝහණ විජේවීර ඉපදුනේ මේ මහා යුද්ධය මැදයි. එනම් 1943 ජූලි මාසේ 14 වෙනිදායි. මේ සෝවියට් රතු හමුදාව ආක්‍රමණික ජර්මානු නාසි හමුදා පරාජය කිරීම ආරම්භ කාලයයි. අනෙකුත් බොහෝ යටත් විජිතවලදී මෙන්ම ලංකාවේදීත් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ආහාර යුද්ධාවයක් හැටියට යොදාගත්තා. එරුණු බසින අධිරාජ්‍ය යටතේ අපේ ගම්මාන පුරා කුසගින්න පැතිරී ගියා. සදාකාලික වහල් භාවයට වඩා බොහෝ දෙනා කැමති වෙනවා ජීවිත පිදීම තෝරගන්න. කුසට සාගිනි හදට සෝගිනි ඉන්නට වැරහැලි රෝහණ විජේවීරගේ ලදරු කාලයේම සුදු අධිරාජවාදීන් ගෙන ගිය පාලනය ලාංකික ධනපතීන් අතට පැවරුවේ.
කෝට්ටේගොඩ පාසලේ වැඩිදුර ඉගෙනීමට පහසුකම් නොතිබුණු නිසා රෝහණ වැඩිදුර අධ්‍යාපනය සඳහා අම්බලන්ගොඩ ධර්මාශෝකයට පැමිණියා. නමුත් ඉතා කෙටි කලකින් ඔහුගේ අධ්‍යාපනය අවසන් වූයේ පවුලේ පැවති අගහිඟකම් නිසයි. ඉඳවැටුණු අධ්‍යාපනය යළිත් ආරම්භ කිරීමට රෝහණට පුළුවන් වුණා. ඒ සෝවියට් කම්කරු සම්මේලනය දිළිඳු රටවල තරුණයන්ට උසස් අධ්‍යාපනය දීමට ඇරඹූ මිත්‍රත්ව සරසවියට යාමට වෛද්‍ය ශිෂ්‍යත්වයක් ඔහුට ලැබුණු නිසයි. රෝහණ විජේවීර සරසවියට විත් ටික කලක් කන විට මැයිදිනය උදා වී. විජේවීර හැමෝටම කලින් රතු කමිස සහ රතු තොප්පිය ඇඳ පාරට බැස්සේය. දැන් මෙහි කවුරුත් පහේ රතු කමිස තොප්පිය ඇඳ සිටිති. සරසවියේ සිට මහා පාරට පැමිණි මොහු මහා පෙළපාලියට සම්බන්ධ වූ. එම වකවානුවේම පැන නැගුණු චීන සෝවියට් දේශපාලන මතභේදය ඔහුගේ අධ්‍යාපනයට බාධා පැමිණියේ. ලංකා කමියුනිස්ට් පක්ෂය සෝවියට් සංගමයේ අදහස් නිවේදනය කළ අතර රෝහණ චීනයේ අදහස් හරියයි පිළිගත්තේ. මට මතක් වෙනවා මොස්කව් නුවරදී එක්තරා රාත්‍රියක මට හොඳටම උණ ඇදලා හිටියේ සීත කාලේ. මගේ ගුරා දොස්තර වික්‍රමසිංහයි MG මෙන්ඩිස් උන්නයි දෙන්න මට අවසානට හම්බ වුණා මොස්කව් වල. ඔතෙන්දි මට කිව්වා මේ දඩි පිටි වෙලා හරියන්නේ නැහැ හලෝ කියලා. මොකද මං කියලා එතකොට කොමියුනිස්ට් පක්ෂයක් නෙවෙයි කියලා. මේක මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් මුන් මේ දයපති පන්තියට කුලියට කයින්නවා කියලා. ඒ චීන රසින් ප්‍රශ්න ආපු වෙලාවේ මෙයා චීන පිළ නියෝජනය කරත් ගත්තනේ. ඒ ගමන එහෙන් වණින් දෙව ලංකාව ශිෂ්‍ය වෙම ගෝරිදානෝයි කියලා එකක්. ඒකට ගියා පීටගෙනම ගිහිල්ලා පීටගෙන මේක මේගොල්ල තර්ක කළා. තර්ක කළා කවුද අපට උගන්වන්නේ උලිංග ගැටුම් විදියට විලිවි කියන විදියට තර්කේ එකට හරට ගියා. අන්තිමට පීටගෙනම සද්දෙන් ආපහු ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා ඉවරලා විජේවීරට ෆ්‍රී ටිකට් එකක් දුන්න ලංකාවට ඇවිත් යන්න. ඉතින් ආවට පස්සේ විජේගේ වීසා කැන්සල් කරා. ඊට පස්සේ තමයි විජේ චීන කමියුනිස්ට් පක්ෂය අපිට සම්බන්ධකම් ඇති වෙන්න පටන් ගත්තා. මේව මං කියන්නේ මේව ජනතාව දැනගන්න ඕනේ. මේව තමයි අපේ භාවිතාව ඔය මිනිස්සු ගැන තියෙන අත්දැකීම්. ඔතෙන්දි මට කිව්වා මේ දඩි පිටි වෙලා හරියන්නේ නැහැ හලෝ කියලා. මොකද මං කියලා එතකොට කොමියුනිස්ට් පක්ෂයක් නෙවෙයි කියලා. මේක මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් මුන් මේ දයපති පන්තියට කුලියට කයින්නවා කියලා. මෙතන තියෙන වංචාවක් කියලා. මේ කොමියුනිස්ට් පක්ෂෙන් නම් සමාජවාදය ගොඩනගන්න බැරි කිව්වයි කියලා. මේ මං තරුණකමට දඩි පිටි කමලු කරන්නේ. මට කිව්වා දැන් එයා නාකි වෙලාලු දොස්තරකම. ඩිස්පෙන්සරිය කරන්න කෙරෙක් නැහැලු. මම දැන් උපාධිය ගහගෙන එන්නලු කරදර නොවි. මේ මට කියාවෝ මං වගකීම් බාර ගන්න. ආවට පස්සේ එතනම කරන්න පුළුවන්ලු ඒකත්. ඇයි මට මේ ඉස්සරහට පස්සට නම් කැලි දෙක දාගන්න බැරි වුණා. මං ඒකට තුට්ටු කරා කනගාටු වෙන්නේ නැහැ කනගාටු වෙන්නේ නැහැ. ඇයි මට වෛද්‍ය විද්‍යාලේ තව සුළු කාලයක් තිබුණත් ඒක කරලා ඇවිල්ලා එයාගේ ගාව වැඩ කරන්නලු. ඒ ගමන් එයා නාකිලාලු කොමියුනිස්ට් පක්ෂෙත් වැඩ කරන්නලු. ඒ කියන්නේ ඒගොල්ලෝ ගෙනියන වංචනික කුහක ද්‍රෝහී කම්කරුපන්ති ද්‍රෝහී දේශපාලන ඉදිරියට ගෙනියන්නලු. ඕක කිව්වා මං කිව්වා සහෝදරයා ඕක නෙවෙයි තියෙන ප්‍රශ්නේ. මට තියෙන්නේ මේ දේශපාලන මතවාදී ප්‍රශ්නයි සහෝදරයෝ එක්ක කියලා. ඔන්න පිස්සුවම කරලා හරියන්නේ නැහැ. මිනිහා මට කෑම බෙදනවා. මේ මම පොඩි එකානේ. පොඩි එකාට කෑම බෙදුවම කෑම පිඟානට වහල්ලා හිටී කියලා. ඇත්ත තමයි සිරිමාව නම් දැනගෙන ඉතියා කෑම පිඟානට වහල් දෙනයි කියලා නායකයෝ. ඒ නායකයෝ ඉතින් අපිත් වහල් දෙයි කියලා. අපි නම් බෑ ඒක කරන්න. අපි උරේ නෑ. මේ නායකයෝ ටික නම් ඇමතිකම් බෙදන පාරට වහල් වුණා. එදා MG මෙන්ඩිස් උන්නේ අර පැත්තෙන් නම් කියනවා. MG මෙන්ඩිස් උන්නේ අනුමත කරනවා අපේ ගුරා කියන දේවල්. ඔව් අපි නා කියලා දැන්. මෙතනින් පස්සේ මේ වැඩේ ගෙනියන්න වෙලා නැහැ. වැඩේ ගෙනියන්න මං කියන්නේ මොකද? ඒ වැඩේ මට අල්ලන්නේ.
1963 පළමුවරට ලංකාවේ ප්‍රධාන වාමාංශික පක්ෂ තුනම එකමුතු වී සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩුවට කම්කරුවන් වෙනුවෙන් ඉල්ලීම් 21ක් ඉදිරිපත් කළේය. එහෙත් ටික කලකදී ඒ ඉල්ලීම් විසිකර දමා ඔවුන් සිරිමාවෝගේ ආණ්ඩුවට ඇතුල් විය. ශිෂ්‍යත්වය අහිමි වී රෝහණ ලංකාවට පැමිණෙන්නේ ලංකා ඉතිහාසයේ තීරණාත්මක යුගයකයි. මට මතකයි ගාලු මෝදරි පිටිය මෙතන රැස් වෙනකොට ඊට වැඩිය සෙනක මම කවදාකවත් ලංකාවේ එක තැනකන මම දැකලා නැහැ. ගාලු මෝදරි පිටිය 63 මේ දිනේ 3 දෙනා ජීප් එක යනවා. මහා පෙළපාළු. අන්තිමට මම ඒ දේශපාලන ධූර මණ්ඩලයේ සභිකයෙක් වශයෙන් ඉන්නකොටමයි රහස් සාකච්ඡා ඇති වෙලා ඊළඟරත්න මාර්ගයෙන් ඊළඟට සිරිමාවලගේ සම්බන්ධයක් ඇති කරලා සමාජ එන්.එම්. පෙරේරා නුවරඑළිය ක්‍රිකට් සෙල්ලම් කරන්න ගිහිල්ලා අදහසක් දුන්නා සභාගේ ආණ්ඩුවක් ඇති කරන්න. නිල්ලුත් එක්ක කලවන්න. එදා සමාජ නායකයෝ සීනියර් කොමියුනිස්ට් නායකයෝ මේ රටේ කම්කරු පන්තිය රැවට්ටුවා. රවට්ටලා එකින් එක වැරදි කරනකොට එල්ලීම් 21 පාවලා දුන්නු ගමන් රතු කමීෂ ගැලවුණා. ලංකා ඉතිහාසයේ දීර්ඝ දේශපාලන ගමනකට පිවිසෙන ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමට ඔවුන් අක්මීමන බලා පිටත් වුණා. සපෝට වත්තනාව යන විදිහට ට්‍රැවලින් බෑග් ඔක්කොම ලෑස්ති කරගෙන මේ ගිහිල්ලා කොටුවේ ස්ටේෂන් එකේදී අපිම කියලා ඒ කට්ටිය යොමු කරලා කොටුවේ ස්ටේෂන් එකේ කට්ටියක් හම්බුණා. ඒකවත් ඉතින් අතරමඟ දැන් කට්ටිය කොට උනේ. එකතු වෙලා ගිහිල්ලා ඒක ඈත එකට ගොඩාක් එකට ගාල්ලට ගියා පොච්චියේ. ගාල්ල ගිහිල්ලාදී අපිට යන්නේ නැහැ කොහොමද? ඒක අපිට තපුවනේ බෑග් ටිකත් ඔක්කොම ඔළුවේ තියාගෙන මේ සබ්ජෙක්ට් පාලම ගාව පිටරි පුජියවත් දැකලා බෑග් තුනක් තියෙන පිටරි පුජියව ගත්තා වාහතරම නැගිටලා අපේ කපිලෙද අපිට තුනක් පීවනේ. ඒ ගිහිල්ලා ඒක තමයි ඉතින් පළවෙනි සාකච්ඡාව කරේ. කියුබානු විප්ලවය සහ වියට්නාම් විමුක්ති සටන රෝහණගේ විප්ලවීය අදහස් තියුණු කළේය. කුඩා කණ්ඩායමක් එක් වී ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුණ අති දුෂ්කර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන දක්වාත් වේගයෙන් පැතිරිය. මට යමක් ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය තිබුණා ඕනකම තිබුණා. මොකද මේ අපි සම්ප්‍රදායික දේශපාලන ක්‍රමයේ හිටි UNP එක නැති වෙනකොට ශ්‍රී ලංකාව නැති වෙනකොට UNP ඔය දෙකේ තමයි අපි හිටියේ. එම දෙපක්ෂ දේශපාලන ක්‍රමය කුමක්දයි රෝහණ විජේවීර උපහාසය මුසු කරමින් පැහැදිලි කළේය. රැකී ආරක්ෂා ප්‍රශ්නෙන් මම කතා කර හිටියේ. අද රැකී ආරක්ෂා ප්‍රශ්නේ විචාර දෙවෙනි ප්‍රශ්නයක් කියලා තියෙන තරුණ පෙරපුරේ. මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න වරක් මේ පැත්තට ගහනවා වරක් අර පැත්තට ගහනවා. ෆුට්බෝල් මැච් එකක් කරනවා මෙහෙ. පාරක් අර පැත්තට ගෝල්, පාරක් මේ පැත්තට ගෝල්. ආයිත් පාරක් අර පැත්තට ගෝල්, ආයිත් පාරක් මේ පැත්තට ගෝල්. වැඩේ මොකක්ද මේක? ඉතින් ආයිතරයක් ඕන නම් අවුරුදු 6කට පස්සේ අපි ආයිත් අනිත් පැත්තට ගෝල් ගහමු. දෙපැත්තටම එකපාරට ගෝල් කරන්නත් නිර්ධන පන්තියට පුළුවන්. ඒ කොහොමද? මං කියන්නම් ඒක. දැන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය මෙතන ඕන තරම් ඇති. මං කියන එකක්. කම්කරු පන්තියේ ගොවි ජනතාවගේ නිර්ධන පන්ති, අර්ධ නිර්ධන පන්ති සහ මධ්‍යම පන්ති කොටස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකත්වයෙන් ඉන්නවනම් මං ඒගොල්ලන්ට කියන්නේ කුණම් මඩු ඇත්තොයි කියන. මං අද ඒගොල්ලන්ට නමක් පටපදිනවා. කුණම් මඩු ඇත්තොයි කියන. එහෙම නැත්නම් මේ පැත්තට නිර්ධන පන්තිය තමන්ගේ පැත්තට එන්න ඕන. ඇයි කුණම් මඩු ඇත්තොයි කියන්නේ? සිංහල රජ කාලේ රජ පවුලේ ඇත්තන්ගේ දෝලාවල් ගෙනිය මිනිස්සු ඉන්න ගම් තිබුණා. කුණම් මඩු ඇත්තන්ගේ ගම් කියලා. දෝලාවේ රජ පවුලේ ඇත්ත නගගෙන කර ගහගෙන යනවා ඉතින්. දැන් දෝලාවක්
තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. ඔය දෝලාවේ බණ්ඩාරනායකලා ඔබේ සේ කරලා රත්පත් වෙලා නැගලා ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමාජිකව වෙලා ඉන්න නිර්ධන පන්ති අර්ධ නිර්ධන පන්තියේ සුළුදන ඉස්සර පන්ති කොටස් දැන් කුණම් මඩුවේ ඇත්ත වෙලා කොන් හතර කරගාගෙන යනවා. ඒ නමට අකමැති නම් තමන්ගේ පන්තිය තෝරගන්න එකයි ඇත්තේ හරියට. නැත්තම් ඉතින් කුණම් මඩුවේ ඇත්ත තමයි. UNP එකට ඩඩ්ලි සේනානායක ක්‍රමයේ යටතේ කුණම් මඩුවේ ඇත්ත වෙලා හිටියා. දැන් මොකද්ද කරන්නේ? දැන් කබල් හුචක්කුව කියන එක දන්නවනේ? අන්තිම කණ්ඩම් කරපු කාර් එකකට අපේ බෙලියත් අපත්තේ අර කේල් නටු ගහලා යන්තම් ඩොක ගාලා යන ඒවට අපි කියන්නේ හුචක්කුවේ කියලා. ධනපති හුචක්කුවක් තියෙනවා මග කඩා හැලෙනවා. ඕකේ නග්ගල ඉන්නවා ධනපති ටික. යන්නද මග කඩා හැලෙනවා. කම්කරු පන්ති කොටස්, ගෝවිජන කොටස්, නිර්ධන පන්ති, අර්ධ නිර්ධන පන්ති, මධ්‍යම පන්ති තරුණ තරුණියෝ පණ කඩාගෙන ඕක තල්ලු කරනවා. හුචක්කු තල්ලු කරන්නෝ කියලා ඒගොල්ලන්ට අපි නම දානවා. එහෙම අකපැති නම් පන්තිය තෝරගෙන එන එකයි ඇත්තේ හරි පැත්තට. පන්තිය තෝරගන්න ලේසි නෑ. ඇයි? ධනේශ්වර ක්‍රමයේ යටතේ අවිද්‍යා අන්ධකාරයේ ගිල්ලලා තියෙන මිනිස්සු. ධනේශ්වර ක්‍රමයේ යටතේ ධනේශ්වර ක්‍රමයේ තුල ධනේශ්වර මතවාදය තමයි රජ කරන්නේ. මෙන්න මේ தත්ත්වයේ යටතේ විශාල මතවාදී අරගලයක් කළ යුතුව තියෙනවා ධනේශ්වර ක්‍රමයට විරුද්ධව. අන්න ඒ නිසා සහෝදරවරුනි අපේ මියගේ සහෝදරවරුන් දිවි පුදාව උදාර පරමාර්ථ සාක්ෂාත් කරගන්නට අපි ධනපති ක්‍රමයට විරුද්ධව දිවි හිමියෙන් නිර්ධන පන්ති මතවාදය නගා සිටීම සඳහා යෝධ මතවාදී අරගලයක් කරගෙන යනවා. එහෙම නැතුව වෙනවා මේ ව්‍යාපාරයක් මේ ප්‍රදේශයේ තිබුණේ නැහැ. තාටේ තමයි මම මුලින්ම මූලික සාකච්ඡාවකට සම්බන්ධ වෙන්නේ. ඒක මේ ඒ කාලේ හැටියට වකෝන හැටියට දවාලේ කරපු එකක් නෙමෙයි. සාකච්ඡා 5ක් විතර කරා. ඒ සාකච්ඡා ටික ඉවරුණාට පස්සේ කඳවුරු අධ්‍යාපනය. ඒ කියන්නේ කඳවුරු අධ්‍යාපනය කියන්නේ අපි මූලික වශයෙන් කරපු පන්ති 5. ඒ කියන්නේ ආර්ථික අර්බුදය, නිදහස, ඉන්දියානු ව්‍යාප්තවාදය, වාමාංශික ව්‍යාපාරය සහ ඊට පස්සේ ගත යුතු මඟ. ලංකාවේ දුෂ්කර ගම්මානවලට පමණක් නොව එකල අගනුවර සරසවිවලටත් මේ නව දේශපාලන මතවාදයේ වේගයෙන් පැතිර ගියා. ශරවලදී මම බොහොම ක්‍රියාශීලීව මැදිහත් වුණා. ඒ අතරතුරේ තමයි ජනතාවගේ දේශනයකට හම්බෙන් මට සහභාගී වෙන්න හම්බුනේ. මේක හරියම සිත් ඇදගන්න විදිහට හොඳ තර්කානුකූලව ඉදිරිපත් කරපු සහෝදරයෙක් කතා කරමින් අපිටත් ඕන මේ පිළිබඳව වැඩි විස්තර. වසර කීපයක සංවිධානයෙන් පසුව 1970 අගෝස්තු මාසයේ කොළඹ හයිඩ් පාක් වල අති විශාල රැස්වීමක් පැවැත්විය. මේ නව පක්ෂය හා හිදර්ශනය 1965-70 UNP ආණ්ඩුවට මෙන්ම 1970දී බලයට පැමිණි සමගි පෙරමුණ ආණ්ඩුවටත් බරපතල අභියෝගයක් වුණා. ඔය වකවානුව තුළ සමහර ප්‍රදේශවලට ගියාම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයොත් අපේ අයට අඩන්තේට්ටම් කරනවා අල්ලගෙන ගහනවා. ඊට පස්සේ වෙන ප්‍රදේශවලට ගියාම UNP පාක්ෂිකයෝ ඉන්න ප්‍රදේශවලට ගියාම එහෙමත් සිද්ධ වෙනවා. ඉතින් එහෙම කරමින් ඉන්න වකවානුව තමයි මේ රාජ්‍ය මර්ධනය වෙනස් වුණේ නැහැ. අපි පොදු සම්මාදන් වෙලා සමගි පෙරමුණේ ආණ්ඩුව පිහිටෙව්වයි කියලා අර වෙනස් වුණේ. 1962 දී ත්‍රිවිධ හමුදාවේ සමහර ප්‍රධානියන් බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පෙරලීමට කළ කුමන්ත්‍රණය වැළැකුවේ මහාචාර්ය පීද ස්කූල්රත්න මහතාය. එතුමාම මේ වතාවේද රෝහණගේ ව්‍යාපාරය ගැන ඇහුම්කන් දෙන ලෙස බණ්ඩාරනායක අගමැතිනියට ආයාචනා කළේය. පෙරමුණ ගැන පැහැදිලි ප්‍රකාශයක් කිරීමට ගුයරාවාදීන් අගමැතිනිය හමුවීමට යයි. මෙම කඩිසර තරුණයින් ඉලක්ක කරගෙන ඇත්තේ මිනීමරු සන්නද්ධ අරගලයක් නොව
සාමකාමී සමාජ විප්ලවයක් බැව් People's Liberation Front හි මහලේකම් රෝහණ විජේවීර මහතා සමග පැවැත් වූ සාකච්ඡා මාලාවකින් පසු තමාට විශ්වාස ගිය බැව් ඩේලි මිරර් පත්‍රයට කරන ලද ප්‍රකාශයකින් කුල්රත්න මහතා කියයි. තවද ජනතා විමුක්ති පෙරමුණට සම්මුඛ සාකච්ඡාවකට ඉඩ දෙන ලෙස අගමැතිනියට ආයාචනා කරන බවද කුල්රත්න මහතා කීවේය. එහෙත් සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය ඇතුළත් ආණ්ඩුව හෝ එහි අගමැතිනිය එම ආයාචනයට ඇහුම්කන් දුන්නේ නැත. ඔක්තෝබර් මාසයේ සිට මාස 5ක් පසුවන විට මාර්තු මාස 5 වෙනිදා පක්ෂයේ තුලින්ම ආව අය මර්ධනය වැඩි කිරීමට හේතු වෙන සිද්ධියක් ඇති කළේය. සිරිමා බණ්ඩාරනායකගේ සමග පෙරමුණ ආණ්ඩුව මර්ධනය උග්‍ර කරමින් පක්ෂයේ නායක රෝහණ විජේවීර අත්අඩංගුවට ගත්තා. විජේවීරව අත්අඩංගුව ගත්තා අම්පාරේ මාර්තු මාසේ. එතකොට ඒප්‍රිල් මාසේ වෙනකොට තද බල රට පුරා පොලිස් මර්ධනය. ඒප්‍රිල් මාසයේ 5 වෙනිදාට පෙර JVP සැකකරුවන් වශයෙන් 4000කට අධික සංඛ්‍යාවක් සමාජිකයෝ කියලා කියන අය ඔක්කොම අල්ලාගෙන. මර්ධනය උග්‍ර කිරීමට හේතු වූ සිද්ධිය පසු කලකදී රෝහණ මෙසේ විස්තර කළේය. මම මේ කාරණේ කියන්නේ ජනතාවට. ජනතාවට පමණයි. ඒ කියන්නේ කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත පන්ති ජනතාවට. අපේ පක්ෂේ සහෝදරුන්ට සැකැති වෙලා තියෙන යම් යම් දේවල් ගැන අපි ඒ සැකාදා ඔබට ඉදිරිපත් කරලා යනවා. තමුන්නාන්සලා දන්නා ඇමරිකන් එම්බසි එකට පහර දීමක් සිදු වුණා. ඒක කලේ කවුදත් කියන එක තමුන්නාන්සලා හොඳට දන්නවා. හදිසි නීතිය දාලා ඒ මාතරංගොට ගත්තේ හදිසි නීතිය යටතේ. 1971 මාර්තු මාසේ 13 වෙනිදා මම අම්පාරේ සාකච්ඡාවට යනකොට අන්තරංගොට ගත්තා. එතකොට දාලා තුන මාර්තු 6 හදිසි නීතිය දැම්මේ මොකද? ඇමරිකන් එම්බසියට ගැහුවයි කියලා. මගෙනුත් ප්‍රශ්න කරේ ඇමරිකන් එම්බසියට ගැහුවේ උඹද කියලා. උඹ නේද කියලා. අපි දන්නවා. ජර්මන් කොමියුනිස්ට් පක්ෂ සංහාරය කරන්න ඕනම හිටියා කරේ මොකද්ද? වැන්ඩ ලුබේ කියලා. ඕලන්ද කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ද්‍රෝහී අතකොළුවක් පාවිච්චි කරලා රෙයිස්ට්‍රාට් කියන පාර්ලිමේන්තුවට ගිනි තිබ්බෙව්වා ජර්මනියේ. ගිනි තිබ්බෝල ඒක පිට දාලා. දාස් ගණන් ජර්මන් කොමියුනිස්ට් වාදීන් අමුමේ ඝාතනය කරා. මේ රටේ ඉන්නව වැන්ඩර් ලුබේලා. රාජ්‍යන්ත්‍රයේ ක්‍රියාමාර්ගය දිගටම ඉස්සරහට ආවා. මේ මර්ධනය ඔක්කොම ක්‍රියාත්මක වුණා. ඒ දිගටම සිදුවීමත් එක්ක තමයි මේක කොහෙන් හරි පොටක් බේර ගන්න ඕනේ. ඉංග්‍රීසි රැජින වෙනුවෙන් අවසාන වතාවට ලංකාව පාලනය කළ සිරිමා බණ්ඩාරනායක ඉංග්‍රීසි රැජිනගේ පාලනය පෙරලා දැමීමේ ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති සටන 1971 අප්‍රේල් මාසයේදී ලෙයින් සහ යකඩින් කුරිල්ලු ලෙස මර්ධනය කළා. ඒ සඳහා ඇය නීතිරීති හිතුමතයේ වෙනස් කළා. අප්‍රේල් මර්ධනයේදී සමගි පෙරමුණ එංගලන්ත රැජිනගේ පාලනයට එරෙහිව සටන් කළ ලාංකික තරුණ තරුණියන් 10,000ක් පමණ ඝාතනය කළා. 20,000ක් පමණ තරුණ පිරිසක් වද කඳවුරුවලට ගාල් කළා. යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉඳි කටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් අතර දැක්ක හුවා තරුණ ගෑන ළමයි ඇවිල්ලා හිටියා සමහරට අවුරුදු 12 13 වෙච්ච ළමයි වැඩි වියපැත්තෙච්ච නැති ළමයි මේ ගණිකාව විදිහට ගණිකා නිවාසවල තියලා සමහරට 25 30 රැයට අරගෙන එනවා මේ රට පිළිබඳව අපි අර පන්ති පහේදී කරපු දේවල් සම්බන්ධයෙන් ප්‍රායෝගිකව අපේ ජීවිතයට බද්ධ වෙලා මේ හුඟක් දේවල් සම්බන්ධයෙන් අත්දැකීමක් ඉදිරි ගන්න පුළුවන් වුණා.
යුක්ති සමගි පෙරමුණ ආණ්ඩුව 1972දී අපරාධ යුක්ති විනිශ්චය කොමිසම ආරම්භා බ්‍රිතාන්‍ය රජනට විරුද්ධව කැරලි ගැසීමේ වරදට විජේවීර ඇතුළු ඔහුගේ සගයින්ට නඩු පැවරුවා. සුදු අධිරාජවාදී උරුමයෙන් වහල්භාවයට පත්ව සිටින ලංකාවේ ඉහළ විනිශ්චකාර සමූහය විකට ඇඳුමින් සැරසී කලසුද්දම්මෙන් ඉංග්‍රීසියෙන් නඩු අසා ඔවුන්ව ජීවිතාන්තය දක්වා සිරගත කළා. යුක්ති විනිශ්චය කොමිසම සභා පනතයි. ඒක හඳුන්වන්නේ 1972 අංක 14 දරන අපරාධ යුක්ති විනිශ්චය කොමිසම සභා පනතයි. ඒ පනත යටතේ අපරාධ නීතිය සම්බන්ධයෙන් මේ රටේ හෝ එංගලන්තයේ මම දන්න පරිදි කිසියම් ප්‍රජාතන්ත්‍රවාදී රටක නැති කොටසක් එකතු කරලා යම් කිසි චූදිතෙක්ගෙන් පාපෝච්චාරණය කරන් තියෙනවා නම් පොලිසිය හෝ ඕනෑම බලධාරියෙක් ඒක එම චූදිතයට විරුද්ධව පාවිච්චි කරනවා. දැන් මට යන්න බෑ. මම කකුලට පහර දීලා කකුල මෙතෙන්ට ඉදිමිලා මේ ඔක්කොම කරවල වගේ වීල්ලා පිච්චිලා හරි අමාරුයි. ඒත් අරගෙන ගියා. HP ඩීන් බණ්ඩාරනායක නාගතය මේ වරෙන් ඊට පස්සේ මට හිතගෙන ඉන්න බෑ. ඒ මගේ තිබිච්ච ශාරීරික අමාරුකම් එච්චරට පහර දීලා. ඒ ගණනක් පහර දීලා ඊට පස්සේ තමයි එක්කන් ගිහලා ඊට පස්සේ මොකද්ද කියන්න දේ. ඊට පස්සේ මම කට උත්තරේ දීලා ඒක. ගත්තා බැලුවා ඊට පස්සේ උඹෝයි කියන දේවල් මම ලියන්නේ නැහැ ඒක. කට උත්තරේ ටයිප් කරන්නේ ඒක. ඒ ඌට තියෙන චෝදනා ඔක්කොම දාලා ටයිප් කරන්නේ කොහොම මට කිව්වස්සම් කරන්න. අනේ 51 වෙනි 52 වෙනි වගන්තිය යටතේ මහරදින්ට විරුද්ධ ආණ්ඩුව නීති විරෝධ විදිහට පෙරලන්න කුමන්ත්‍රණය කිරීම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ඊළඟට ඉරමා බණ්ඩාරනායක අගමැතිනිය බලහත්කාරයෙන් අත්අඩංගුවට අරගෙන එයා අහන්න කුමන්ත්‍රණය කරා කියන ඒ කරුණ ටික තමයි අපිට තුන චෝදනා. මම කිය ඒගොල්ලන්ගේ දේශපාලනය රටේ ජනතා අතරේ ප්‍රකාශ කිරීමට තත්ත්වයක් තියෙනවා. කැරලක් කරයි කියලා කියන එක නම් ඔප්පු කරන්නයි තිබුණේ. ඒක ක්‍රියාත්මකත්වකින් සිද්ධ වුණාද කියලා. නමුත් කුමන්ත්‍රණකාරී රජයේ පෙරෙන පොදු අදහසක් ඇතුවයි එහෙම කළයි කියලා නම් ඔප්පු වෙලා නැtei කියලා කියන පදමක් මත මම පෙනී හිටියා. ඔය සේරම කරේ කවුරු හවුල්ලාද? ඔයාට සහයෝගය දුන්නේ කවුද? පඬිතුමාලා. පීටර් කෙනමනුන් නෑලා. ඔක්කොම හවුල්ලා. දැන් වැඩ අරගෙන කෝ කියන්නේ වලන් ටික සේරම හොදගෙන ගාලා පන්නවා පළව් කියලා. ඩාලි වලන් වල දැට්ට කරේ දාගෙන එළියට ආවා. පඬිතුමාගේ බෙල්ලේ වලන් දැට්ට සිරිමාවට ඕදපු. ඒක ඔය ද්‍රෝහින් එකෙක්වත් වමේ ලේබල් විප්ලව ලේබල් ගහගන්නකෝ කියලා හේදුවට හොදන්න බෑයි. හොදන්න අර දැලි වලන් මට ගැට්ටේ තියෙන දැලි තව තවත් පිට පල්ලෙහාට දෙරනවා. ඔවුන් හිරගෙවල් සරසවි බවට පත් කරගත්තා. හිරගෙදරකදී සාමාන්‍යයෙන් සාමාන්‍ය මිනිහෙක් බලාපොරොත්තු වෙන නරක මිනිස්සුනේ. හැබැයි හිරගෙදරදී අපි මේ ඊටමත් හොඳ මිනිස්සු මේ කැරල්ලට සම්බන්ධ වෙලා ආපු කට්ටිය ඇසුරු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ විවිධ විෂයන් පිළිබඳ විශේෂඥතා දක්වපු උදවියගේ ගෝලයන් වශයෙන් අපිට ඉන්න පුළුවන්කම තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ ව්‍යාපාරයට බැස්සේ එහි නායකයින් සිරගතව සිටිද්දී. ඊට උවමනා වෙලා තිබුණේ තහනම් කරපු දේශපාලන සංවිධානය ආපහු මතු කරගන්න මේ මැතිවරණ ව්‍යාපාරය යොදා ගන්න. අපි තරඟ කරේ අනුරාධපුරේ බටහිරයි, හොරෝපතානයි, හක්මනයි, තංගල්ලයි. ඒ තරඟ කරන්න ඕනේ කියලා තීරණය කරාට ඒකේ සම්පූර්ණ වැඩ කොටස හැදුවේ ඇතුලේ. රෝහණ සහෝදරය හිටියා. ඊට පස්සේ අවශ්‍ය පත්‍රිකා ප්‍රකාශන ඒ සියලුම දේවල්
දෙන්නේ ඇතුළෙන් රෝන් සහෝදරයා හිරගෙදර ඉඳගෙන අපෙන් ඇහුවා කොච්චර විතර ඡන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියලා. අපි කිව්වා ඡන්ද 500ක් ගන්න පුළුවන් නම් අපේ පරමාර්ථ ඉටු නැහැ කියන්නේ. කැන්වසිනුත් යනවා. අපි රැස්වීමෙත් කතා කරනවා. අපි බෘහත් සාකච්ඡා ටිකක් කරනවා. මේ හැමදේම අපි කරේ. එතකොට මට මතකයි අපි අනුරාධපුරයේ කැන්වස් මේ ඡන්ද වැඩේ කරද්දී එක පුෂ් බයිසිකලයක් විතර යවන්න තිබුණේ. 1977 මහා ඡන්දයෙන් පසුව ජයවර්ධන ජනාධිපති තම පක්ෂයේ ආධාරකරුවන් නිදහස් කර ගැනීමට අපරාධ යුක්ති විනිශ්චය කොමිසමේ නීති අවලංගු කිරීම සමගම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස දුම්රිය සහ කර්මාන්ත කම්කරුවන් කළ වැඩ වර්ජනය නිසා රෝහණ විජේවීර ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් විය. සහෝදරවරුනි, අපි කියනවා මේ රටේ එකම දැවෙන සමාජ ප්‍රශ්නයක්වත් ධනපති ක්‍රමය තුළ විසඳන්න බැරි වෙයි කියලා මං කිව්වා. ඔව් ඒක එහෙමයි. දැන් උදාහරණයක් ගන්න රැකී ආරක්ෂා ප්‍රශ්නේ. රැකී ආරක්ෂා ප්‍රශ්නේ විසඳන්න අවුරුදු කීයක් තිස්සේ සැලසුම් කීයක් හැදුවද? දැන් අලුත් ආණ්ඩුවත් දසලක්ෂයකට රැකී ආරක්ෂා දීමේ වන ප්ලෑන් එකක් මම හදලා තියෙනවා. පත්තරවල තිබුණා. අපූර්වයි. ඔයිට ඉස්සරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සමාජයේ කොමියුනිස්ට් පක්ෂයේ රැකී ආරක්ෂා දීමේ ප්ලෑන් හැදුවා. 7 අවුරුදු ප්ලෑන් හැදුවා, 5 අවුරුදු ප්ලෑන් හැදුවා. ඔයිට ඉස්සරලා තිබිච්ච UNP ආණ්ඩුව ප්ලෑන් හැදුවා. දැන් කොහමද ෆයිට් එක? මහා බැංකු වාර්තා කියන විදියට නම් මහා ජනගහනයෙන් 3න් එක්කෙනෙකුටම රක්ෂාවක් නැහැලු. මේ රක්ෂාවස්නේ විසඳන්න පුළුවන් ද ධනපති ක්‍රමය තුල? බෑ. දැන් මේ පාර බජට් එක කියනවා. බජට් එකෙන් මොකද වෙන්නේ? නොයෙක් දූෂමාන කතා තියෙනවා. මම නම් හිතනවා මේ පාර බජට් එක ගෙනාවම හිතයි කබලෙන් නිකටයි වැටුනේ කියලා. ඇයි? ඒක එහෙම නැතුව වෙන්න බෑ. දැන් 72 කුමන්ත්‍රණකාරයෝ මතකද? සිඩ්නිද සොයිසා මොර්තමෙල් ලියනගේ එකෙක් නිර්ධන පන්තිය උන්ද? නෑ. උන් ඔක්කොම ධනපති පන්තිය. උන් කුමන්ත්‍රණයක් කරායි කියලා උන් හිරේට යවන්න ඕනේ කියලා උන්ට විරුද්ධව CJC වගේ පනතක් ගෙනාවා. අනේ මේ පනත ගෙනාපු වෙලාවේ විරුද්ධ පක්ෂේ හිටපු අපේ පඬිතුමන්ලා ටික එන්නම් පෙරේරා, කොල්ලින් නාර්දසිල්ලා, බර්නාඩ් සොයිසා, ලෙස්ලි ගුණවර්ධන ප්‍රමුඛ සමාජ නායකයෝ කිව්වා අනේ මේ සිඩ්නිද සොයිසගේ, අනේ මේ රොයිස් ද මෙල්ගේ මිනිස්සයි තිවාසිකම් වලට මේ පනත යටතේ මොකද වෙන්නේ? ඒකට නම් කීයටවත් ඉඩ තියන්න බෑ කියලා උස්සන් ගිරලා පාර්ලිමේන්තුවෙන් එළියට දානකම් මුන් කතා කරා. ඒ පනතට විරුද්ධව ඒ පනත අනුමත කරන්න දෙන්න බැරි වෙයි කියලා. එහෙම කතා කරලා ඉවර වෙලා මුන් කම්කරු පන්තිවල දේශපාලන වැඩ වර්ජනය කරන්න කියලා මේකට විරුද්ධව. මිනිස්සයි තිවාසිකම් උදුර ගන්නවට අරුන් 12 දෙනාගේද 32 දෙනාගේද මන් දන්නේ. මේ පාර අනේ අම්මේ ධනපති පන්තිය උන් නෙවෙයි. ගමේ ගොඩේ කොල්ල ගුරුට්ටු ටික සේරම කෙල්ල CJC පනත රට ඉස්සුවනේ. අත ඉස්සු ගමන් ධනපති පන්තියේ ඒජන්තලයි කියලා සම්පූර්ණයෙන් එළිදර වුණා. ඇයි දෙයනේ මං අහනවා ඔයලාගෙන. මං එකක් කිව්වා ඉස්සරලාම මං න්‍යාය නෙවෙයි අද කතා කරන්නේ භාවිතාව. භාවිතාව අවුන්සේ වැදගත්. මාක්ස් කියව විදියට න්‍යාය ටොන් එකට වඩා. ඔය භාවිතාව තමයි. සිඩ්නිද සොයිසක මිනිස්සයි අයිතිවාසිකම් වලින් යන්නම කොල්ලෙන් කතා කරාද නැද්ද? අපේ අයිතිවාසිකම් මිනිස්සයි අයිතිවාසිකම් වල්ලන්න ඔකුන් ඡන්ද දුන්නද නැද්ද? අවුරුදු 40ක් ධනපති පන්තියට දක්ෂ ලෙස බැලමේ කිරීමේ වරදට අවුරුදු 40ක් තිස්සේ නිර්ධන පන්තිය ධනපති පන්තියට යට කිරීමට පන්ති සහයෝගතාවයට බැඳ දෙවීමට ක්‍රියා කිරීමේ වරදට ජනතාව නැවත නැවතත් මුලා කිරීමේ වරදට දාස් ගණන් විප්ලවවාදීන්ගේ ලේ උරා බීමේ වරදට උඹලත් එක්ක අපේ අය හොඳයි කමක් නෑ. කම්කරු පන්තිය පාවලා දීපු දේශපාලන තක්කඩින් එක්ක අපේ අය හොඳක් කමක් නෑ. එතැන් සිට පොත් පත්තර ප්‍රකාශ කරමින් රැස්වීම් සහ පන්ති පැවැත්විය. එක්දා සම්සිල් හැත්ත අටේදී සිදු කළ යුරෝපා රොසියානු හා කියවබානු සංචාර රෝහණ
තම ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමට යොදාගත්තා. I mean, it was a beautiful day, I can remember very clearly. 1978 ජුලයි මාසයේ දවසකයි රෝහණ යුරෝපයට ආවේ. ඔහුට එහෙම එන්න ප්‍රධාන හේතු දෙකක් තිබුණා. එකක් ලෝකයේ ඉන්න ඔහු වගේම විප්ලවවාදී මුණ ගැසීම. දෙවන කාරණේ හිරගෙදර පටන් එයාට පීඩා කරපු හෘද රෝගයට ප්‍රතිකාර ගන්න. එයා මුලින්ම ආවේ රෝමයට. එතනදී එයා රෝමයේ සිටිය විප්ලවවාදී කණ්ඩායම මුණ ගැසුණා. විශේෂයෙන්ම ලොත්තා කන්ටිනෝ නායකයන් මුණ ගැසුණා. ඊළඟට ඔහු ස්පාඤ්ඤයට ගියා. එෙහිදී ඔහු රෝම විප්ලවවාදී කණ්ඩායම් හමු වුණා. දේශපාලන සාකච්ඡා පැවැත්වුවා. එහි සිට ඔහු පොතුගාලයේ ලිස්බන් නගරයට ගියා. විශේෂයෙන් ලිස්බන් නගරයේදී පොතුගාලයේ අවුරුදු 40ක් තිබුණු ෆැසිස්ට් ආණ්ඩුව පෙරලා දැමීමට 1974 දී කාර්නේෂන් මල් විප්ලවය නමින් හැඳුන්වූ හමුදා විප්ලවයට නායකත්වය දුන් ජෙනරාල් කාර්වාල්ලෝ මුණ ගැසුණා. ලිස්බන් නගරයේ සිට පැරිස් නගරයටයි රෝහණ ආවේ. පැරිසයේදී තම දේශපාලන සාකච්ඡා අමාර කළ රුවන් ලන්ඩනයේ ගිනිපුපුර කණ්ඩායම සූදානම් කළ ප්‍රතිකාර ලබා ගැනීමට බ්‍රිතාන්‍යයට පැමිණීමට වීසා ඉල්ලා සිටියා. බ්‍රිතාන්‍යයේ බලධාරීන් රෝහණට වීසා දීම ප්‍රතික්ෂේප කළා. එවිට රෝහණගේ හෘද රෝගයට ප්‍රතිකාර කිරීමට සූදානම්ව සිටි එකල එංගලන්තයේ ප්‍රකට හෘද රෝග විශේෂඥයෙකු වන මයිකල් පෙච් මහතා බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යාංශයේ බලධාරීන්ට කතා කර තමා පරීක්ෂා කිරීමට නියමිත රෝගියා බැලීමට උවමනා නිසා ඔහුට වීසා දිය යුතු බව කිව්වා. ඒ අනුව රෝහණට වීසා දීමට බ්‍රිතාන්‍ය නිලධාරීන්ට සිදු වුණා. බ්‍රිතාන්‍යයට පැමිණ ප්‍රතිකාර ලබන අතර රෝහණ ලන්ඩනයේ සිටි ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු විප්ලවවාදී කණ්ඩායම් වල නියෝජිතයන් සමග සාකච්ඡා කළා. මොවුන් අතරින් බ්‍රිතාන්‍ය සමාජවාදී කම්කරු පක්ෂයේ සෝෂලිස්ට් වර්කර්ස් පාර්ටියේ නිර්මාතෘ වූ ටෝනි ක්ලිප්ද සිටියා. ඔහුගේ ලන්ඩන් සංචාරයේ සුවිශේෂම සිද්ධිය වූයේ බැස්ටිලිය බිඳ වැටුණු සමරු දවසේ. රෝහණගේ උපන්දිනය වූ දවසේ කාල් මාක්ස්ට ගෞරව කිරීමට හයිගේ සුසාන භූමියට යාමයි. අවසානයේ ඔහු එතෙක් කල ලන්ඩනයේ සිට ස්වාධීනව ලංකාවේ නිදහස සඳහා සහ නිර්ධන පන්තියේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ ගිනිපුපුර සංවිධානයේ ජනතා විමුක්ති පෙරමුණේ පළමුවන විදේශ සහකාව ලෙස සංවිධානය කිරීමයි. ගිනිපුපුර සමාජිකයන්ට ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකත්වය පිළිගැන්වීම. ලන්ඩන් නුවර සිට රෝහණ මොස්කව් නුවරට ගොස් පසුව ලෝක සමාජවාදී තරුණ සනකෙළියට සහභාගී වීමට කියුබාවට ගියා. ආපසු ලංකාවට පැමිණි රෝහණ රැස්වීම් පවත්වා පන්ති සටන පැහැදිලිව ඉදිරිපත් කළේය. බණ්ඩාරනායක නෝනා මේ රටේ දේශපාලනට ආවේ කාටවත් ඇති කැක්කුමක් නිසා නෙවෙයි. රදල මානසිකත්වය නිසා. එයි මේ රටේ රදල පන්තියක් ඉන්නවයි කියලා අපි කියනවාද කියලා කියයි නෑ අපි කියන්නේ රදල පන්තියක් ඉන්නවයි කියලා. අධිරාජ්‍යවාදීන් මේ රටේ ධනේශ්වර ක්‍රමය මතු පිටින් පැටවුවා උත්තර ආරෝපණය කරා. ඒ ක්‍රියාදාමය තුල රදලෙන් කොටසක් ධනපතින් බවට පත් වුණා. මෙන්න මේව ධනපතින් බවට රද පැමිණි රදලෙන්ගේ තවමත් රදල මානසිකත්වයේ නොනැසී පවතිනවා. මාක්ස් එංගල්ස් වරක් පවසලා තියෙනවා මතවාදය මානසිකත්වයේ වගේ දේවල් ඒවා පසුගාමී ඒවා මල පරම්පරාව වගේ දේවල් ජීවත් වෙන පරම්පරාවගේ හිතට මහත් බරක් ගෙන දෙමින් කඩා වැටෙනවායි කියලා. රදලයින්ගේ රදල මානසිකත්වය අහෝසි උනේ නැහැ. මේ රදල මානසිකත්වයට තමයි මේ මිනිස්සු වැඩ කරේ. එකම දේ මොකද්ද? පුතාට අප්පොච්චිගෙන් පස්සේ රජකම ලබා දෙන්නට බැරි වෙනවා අම්මා මැදිහත් උනේ නැත්තම් වෙන කාටවත් පිටපාරක යනවා මේක. ඒක වළක්වන්න ආවා. මොන ආර්ථික විද්‍යාවක් දැනගෙනද? මොන දේශපාලන විද්‍යාවක් දැනගෙනද? කතා කරනවා නොඑක් දේවල්. විදේශීය සේරන්ටම මං විරුද්ධයි කියලා පාරක් කිව්වා මං හිරගෙදර ඉඳදී. එදා අපි හුඟාක්ම විනෝද වුණ දවස. විදේශීය දේවල් නිසා දැන් විකුණන් කරන බුද්ධ ආගමට විරුද්ධයි. බුද්ධ ආගම ස්වදේශීය එකක් නෙවෙයි. නේපාලේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ වර්තමාන. ඉන්දියාවේ ජීවත් වුනේ. බුද්ධ ආගම දේශනා කරේ. ඉතින් දෙයනේ බුද්ධ ආගමත් විදේශීයයි.
එහෙනම් ඉතින් එයා බුද්ධ ආගමටත් විරුද්ධයි ඔය විකුණන් කාපු. ක්‍රිස්තියානි ආගමත් විදේශීයයි. ඒක මැද පෙරදිග ජන්මලාභය ලැබුවට. එයා ක්‍රිස්තියානි ආගමටත් විරුද්ධයි. එයා හින්දු ආගමටත් විරුද්ධයි. ඒක ඉන්දියාවේ ජන්මලාභය ලැබපු එකක්. එයා ඉස්ලාම් ආගමටත් විරුද්ධයි. මොකද ඒකත් මැද පෙරදිග උපත ලැබපු එකක් නිසා. මොකක්ද මේ කිව්වේ? මාක්ස්වාදයට විරුද්ධයි කියන්නේ කියලා. දෙයියනේ නොදන්න දේවල් කියන්න කියලා වැටිච්ච අමාරුවක මහත. මාක්ස්වාදයේ විදේශීයයි කියලා කිව්වා. හරියට අනිත් දේවල් ස්වදේශීය වගේ. දැන් අපිට කියන්නේ නෝ මාක්ස්වාදයේ විදේශීය දෙයක් අපි අල්ලගෙන ඉන්නවයි කියලා. මාක්ස්වාදයේ විදේශීයවත් ස්වදේශීය දෙයක් නෙවෙයි. ඒක ජාත්‍යන්තර දෙයක්. ධනවාදයේ ජාත්‍යන්තර එකක්. ධනවාදයේ ලෝකෙටම පොදු වෙලා තිබුණිච්ච දෙයක්. නිර්ධන පන්තිය ජාත්‍යන්තර ප්‍රපංචයක්. ඒ නිසා අපි කියනවා අපි සූදානම් අත්වල බැඳ ගන්න මේ රටේ නිර්ධන පන්තිය සමග විතරක් නෙවෙයි මේ රටේ නිර්ධන පන්තිය වශයෙන් අපි සූදානම් අත්වල බැඳ ගන්න මුළු ලෝක පුරා සිටින නිර්ධන පන්තිය සමග කියලා. අපි ජාත්‍යන්තරවාදී. අපි ජාතිවාදී නෙවෙයි. අපි ජාත්‍යන්තරවාදී. අපි නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදී. ඔහුට ඌමනා වූයේ මේ රටේ සියලුම ජනයා සඳහා ජාති ආගම් කුල බේදවලින් තොර පක්ෂයක් තැනීමටයි. சகோதரவரும் அப்படி ஜாதிவாதின்னு கிளக்குவா எங்களை ஜாதிவாதி இனவாதிகள் என்று சொன்னார்கள். මගේ කතාවාද පරිවර්තනය කරන්නේ ද්‍රවිඩ භාෂාව කතා කරන ලාංකිකෙක් මම සිංහල භාෂාව කතා කරන ලාංකිකෙක්. இன்றைக்கு என்னுடைய மொழியை பேசுகின்ற ஒருவர் வந்து இலங்கை வாசியான ஒரு தமிழர், அதே நேரத்திலே நான் සිංහලම් பேசுகின்ற ஒருவர். ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලි ලෙස සිංහල භාෂාවෙන් මුද්‍රණය කරලා බෙදුවා. ඒක දෙමළ භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කරනවා. අපට සල්ලි නැති නිසා අපි ඉන්නේ සල්ලි ලැබුණ වෙලාවට. எங்களுடைய மொழி பிரச்சனை பற்றி தெளிவாக சிங்களத்திலே நாங்கள் எழுதியிருக்கின்றோம். அதே நேரத்திலே தமிழிலும் எழுதுவதற்கு தயாராக இருக்கின்றது. அது தயாராக எங்களுக்கு பணம் அவசியமாக தேவைப்படுகின்றது. අපි පිළිගන්නවා මේ රටේ ජනතාව මූලික වශයෙන් ජාතික භාෂාවන් තුනක් කතා කරනවා කියලා. ඒ භාෂා තුනම හැම ඉස්කෝලේකම උගන්වන්න අපි සූදානම්. ඒ භාෂා තුනෙන්ම ඕනෑම කෙනෙකුට උසස් අධ්‍යාපනය දක්වා සියලුම අධ්‍යාපනයන් ලබා ගන්නට ඉඩ දෙන්න අපි සූදානම්. සුළු ජාතීන්ට බලෙන් ඉන්ජෙක්ෂන් ගහන්න බෑ භාෂාවක්. சிறுபான்மை மக்களுக்காக இன்ஜெக்ஷன் அடிக்க தேவையில்லை. සුළු ජාතීන්ට බලෙන් සංස්කෘතියක් ඉන්ජෙක්ෂන් ගහන්න බෑ කාටවත්. சிறுபான்மை மக்களுக்காக அவர்களின் மொழி கலாச்சாரத்துக்காக இன்ஜெக்ஷன் அடிக்க வேண்டிய அவசியம் இல்லை. අද මේ රැස්වීමට සහෝදරියෝ ඒ තරම් ප්‍රමාණයක් ඇවිල්ලා නම් දකින්නේ නැහැ. සහෝදරනේ පියවරුනි. සහෝදරයන්ට විතරක් මේ වගකීම තියෙන්නේ සහෝදරියන්ටත් ඒ වගකීම තියෙනවා. කටිකමේ වැරදි සිතම් පැටලිලා අපේ සහෝදරියෝ දේශපාලනයෙන් ඈත් කරලා තියෙනවා. කියන දුක්ඛිනේ සහෝදරියෝ හැටියට සහෝදරන්ට වගකීමක් තියෙනවා වගේම මේ අසාධාරණක මේ විනාශ කිරීම සඳහා සහෝදරියන්ට ඉදිරියට එන්නේ කියලා යෝජනා කරමින් මම ඉහළ වෙනවා. ඒ දුක්ඛිනේ අපිට සිංහල භාෂාව කතා කරන දුක්ඛිනේ ජනතාව දෙමළ භාෂාව කතා කරන ජනතාව බෙදලා ඉන්නේ. ஏன் நாங்கள் சிங்கள மொழி பேசும் மக்களான நாங்களும் தமிழ் பேசும் தமிழ் மொழி பேசும் மக்களான நீங்களும் ஏன் பிரிந்திருக்க வேண்டியது? கணபதி பந்திய கமதி மேலத்தை கம் கரோ மேலத்தை கோயோ දෙමළ භාෂාව කතා කරන ජනතාව සිංහල භාෂාව කතා කරන ජනතාව ඒක රාජ්‍යලා එකට කවලා ඉන්නවා දකින්න. இந்நாட்டில் முதலாளி வர்க்கம் விரும்பவில்லை, அவர்கள் விரும்ப மாட்டார்கள். இந்நாட்டில் கஷ்டப்படும் அடக்கப்படும் பாட்டாளி வர்க்கம் சிங்கள பாட்டாளி வர்க்கமும் தமிழ் பாட்டாளி வர்க்கமும் ஒன்றாக சேர்ந்திருப்பதை காண அவர்கள் விரும்புவதில்லை. ඓතිහාසිකව පුලපුලා මතුවන ජාතික ප්‍රශ්නයට විසඳුම කුමක්දයයි රෝහණ යාපනයේදී ඉතා දුෂ්කරතා මධ්‍යයේ පෙන්වා දුන්නේය. ලෙනින්වාදී ප්‍රතිපත්ති අපි පිළිගන්නවා. ඕනෑම ජාතියකට ස්වයං තීරණ ගැනීමේ අයිතිය තියෙනවායි කියන එක. நாங்கள் லெனினுடைய கொள்கையை நாங்கள் ஏற்றுக்கொள்கின்றோம். எந்த சிறுபான்மை மக்களுக்கும் அவர்களுடைய சுயநலத்தை நிறுவதற்கு அவர்கள் உரிமை இருக்கிறது என்பதை நாங்கள் ஏற்றுக்கொள்கின்றோம்.
නමුත් අපි කියනවා ධනපති ආණ්ඩුව යටතේ වෙච්ච අසාධාරණය සුළු ජාතින්ට කම්කරු පන්ති ආණ්ඩුව කරතේ කවදාවත් වෙන්නේ නැති නිසා ජාතික ප්‍රශ්නයට විසඳුම රට දෙකට කිරීම නෙවෙයි කියලා. ஆனால் ஒன்று சொல்ல விரும்புகின்றோம், நாட்டினுடைய பிரச்சனை தீர்ப்பதற்கு நாட்டு பிரிவினை அல்ல என்பதை நாங்கள் சொல்ல விரும்புகின்றோம். සහෝදර ඉතිහාසයේ පළවෙනි වතාවට CID කාර්යය පොලිසිය යවුවට පස්සේ අපිට මේ කවුරු හරි දේශපාලනය පිළිබඳ හරි අවබෝධයක් නැති ත්‍රස්තවාදී වැඩ කරන විදියක් තමයි මේ වගේ දේවල් කරන්නේ. யாரா இருந்தாலும் அரசியலை பத்தி எதுவிதமான ஒரு அறிவு இல்லாத பயங்கரவாதியான ஒருவன் தான் இந்த அசம்பாவியத்தை செஞ்சுள்ளார். අපි ඔය ජනතාවට ද්‍රෝහින්ද කියන මේ වගේ වැඩ කරන අපේ දේශපාලන නවත්තන වලට පුළුවන් කමක් නැහැ කියලා. நாங்கள் கூறுகின்றோம் இந்த மாதிரி வேலைகளை செய்து பாட்டாளி வர்க்கத்தின் போராட்டத்தை தடுக்க முடியாது. எப்ப இருந்தாலும் பாட்டாளி வர்க்கத்தின் போராட்டம் வென்றே தீரும். பலாய்த்தனோட මේ වගේ අංගේරා ගංගාවේ වල විயாபේ සමාජ ජනතා විමුක්ති பெருமன் நகரமாங்க. நீங்க நினைச்சீர்களா ஒளிஞ்சிருந்த கல்லறிந்து இந்த மாதிரி மக்கள் விடுதலை முன்னணி அழிக்க முடியும் என்று ஒரு போதும் அழிக்க முடியாது. சோதர வாடி என்ன கலவர வேண்டும். சோதர்களே அமைதியாக உட்காருங்கள். நம்மளே பச்சபெத்த பேர ஹிரகதர அவருக்கு எக்காமாரா சிடியா. இந்த பின்னால் உள்ளும் சிறைசாலையில் நான் 1.5 வருஷம் இருந்தேன். சோதரனை மற்ற அமீன ரெத்தக்ன தெரிந்தவிடற தங்கத்துறை சகோதர தமை துரோයක් ගෙනලා දුන්නේ. தோழர்களே நான் உடுத்த உடுப்பு இல்லாம நிர்வாகமா இருக்கும் பொழுது தோழர் தங்கத்துறை அவர்கள் தான் எனக்கு உடுத்த ஒரு சால்வை கொண்டு வந்து கொடுத்தது. சகோதரன் අපේ පැහැදිලි ලෙස මේ ජාතික ප්‍රශ්න පිළිබඳ අපේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා තියෙනවා තමුන්නාන්සලා. தோழர்களே எங்களுடைய கொள்கை பிரகடனத்தில் இந்த இன பிரச்சனை பற்றி தெளிவாக கூறியுள்ளோம். අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි සිංහල දෙමළ භාෂා දෙකම මුද්‍රණය කරලා විකරමින් ඉන්නවා. நாங்கள் எங்களுடைய கொள்கை பிரகடனத்தை சிங்கள தமிழ் 2 மொழியிலையும் එක් ජාතියක් විසින් තවත් කුලයක් සමාජමය වශයෙන් පිළීමත් එක් කුලයක් විසින් තවත් කුලයක් සමාජමය වශයෙන් පිළීමත් ජාති ભેදවාදයක් කුල ભેදවාදයක් අහෝසි කරන අතර එය උල්ලංඝනය කරනවට දඬුවම් කරනු ඇත කියලා තියෙනවා. ජාතිවාදය ධනපති පන්තියට උවමනා වුණාට ජාතිවාදී කොළහල කිරීම නිර්ධන පන්තියට උවමනා දෙයක් නෙවෙයි ඒක. අපි කොමන පැත්තෙන් ආවත් ජාති ભેදවාදයට ජාතිවාදයට විරුද්ධයි. ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාවට ඉල්ලීමක් කරනවා. අපිත් එක්ක අත්වල බැඳගෙන ආර්ථික සහ සමාජමය සහ දේශපාලන ආර්ථික අසාධාරණයන්ට විරුද්ධව ධනේශ්වර ක්‍රමයට විරුද්ධව ඉදිරියට යන්න එන්නයි කියලා. ලංකාවේ මුල්ම ජනාධිපතිවරණයට තරං කළ රෝහණ පැරණිවමෙන් නායකයින් පරාජය කර ඡන්ද 2,73,000 ලබා ගත්තා. රෝහණ ප්‍රජාතන්ත්‍රවාදීව ජයගනමින් ඉදිරියට යෑම වැළකීමට ජයවර්ධන අකුළු හෙලන්නට විය. මං ගැන අර්ථකයි ඉතලා ජේ.ආර්. රාජ් පොලිසියට ඕනයි කියන එක පුදුමයක්. එහෙම හිතුවට කමක් නෑ. ඔය හිතවපුවා. හැබැයි පුතෝ අපි දේශපාලන පන්ති තියෙනවා. ආයි නොකියුවයි කියන්න එපා. අපි දේශපාලන කඳවුරු තියෙනවා. නොකියුවයි කියන්න එපා. අපට අයිතියක් තියෙනවා ඒක කරන්න. UNP එකට තරුණ සමිතිය හදන්න අයිතියක් තියෙනවා නම් මේ රටේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තරුණ සමිතිය හදන්න අයිතියක් තියෙනවා නම් සමාජ කොමියුනිස්ට් පක්ෂ වලට තරුණ සමිතිය හදන්න අයිතියක් තියෙනවා නම් මේ රටේ ජනතාව රැවටීම සඳහා ඒ වැඩ කරන්න අයිතියක් තියෙනවා නම් ඒ රැවටීමෙන් මේ රටේ ජනතාව මුදා ගැනීම සඳහා අනිත් පැත්තට කටයුතු කරන්නත් අපටත් අයිතියක් තියෙනවා. කිසිම හේතුවක් නිසා කිසිම කරුණක් ගුඩා කොයියම් හෝ තත්ත්වයක් යටතේවත් නිර්ධන පන්තියට තියෙන ඒ අයිතිවාසිකම අපි විකුණන් කන්න සූදානම් නෑ කියලා කියනවා. ඒ නිසා හොඳින් මතක තියාගන්න. UNP එකට නම් පන්ති තියන්න දෙයක් නෑ. අනේ දෙයනේ මොනවා කියන්නද?
ශ්‍රී ලංකාවකට පන්ති තියන්න දෙයක් නැහැ. පෙන්වන්න තියෙන්නේ ප්‍රතිරූපකේ විතරයි. අපිට නම් එහෙම ප්‍රතිරූපක නැහැ පෙන්වන්න. අපිට තියෙන පන්ති තියන්න දේවල් ඇයි? මේ මිනිස්සු දමේශ්වර මතවාදයෙන් කඩලා නිර්ධන පන්ති මතවාදයට ගන්න. ඒගොල්ලත් එක්ක ඓතිහාසික භෞතිකවාදය කතා කරන්න තියෙනවා අපිට. විවරණාත්මක භෞතිකවාදය කතා කරන්න තියෙනවා. මේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න සමාජ ප්‍රශ්න ගැන අවබෝධයක් දෙන්න තියෙනවා. අපි ඒ අවබෝධය දෙනවා. ඒ අවබෝධය දෙන්න අපට අයිතිය තියෙනවා. ඒ නිසා මීට පස්සේ එහෙම ඔය ඕන් නැතිවට ආයි කරන්න යන්න ඕනේ නැහැ. ඉස්සර කරා වගේ. අපේ පන්ති තියෙන සහෝදරවල්ලන් ගිහිල්ලා දත් කඩන්නයි, ගලමිටි පාරවල් දෙන්නයි, පොලිස් පිටන් පාරවල් දෙන්නයි ඕනේ නේ මම වැඩම. කවුරු කරත්. අවුරුදු 6ක් කරානේ. කරලා මොකටද මේවා කරේ? මේ බණ්ඩාරනායක පවුලේ, සේනානායක පවුලේ වලව් දෙක රැක දෙන්න නේද මේවා කරේ? මේ ධනපති සූරාකෑම රැක දෙන්න නේද මේවා කරේ? ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කරන්න නේද මේවා කරේ? නමුත් ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය වුණාද? ඔයලා අවුරුදු 6ක් තිස්සේ මරලත්, ඔයලා අවුරුදු 6ක් තිස්සේ ඉර කරලත්, ඔයලා අවුරුදු 6ක් තිස්සේ අවලාද කුණු බැනුම් බැනලත් අපට අපි අද යහතින් හොඳට අපේ වැඩ කටයුතු කරගෙන යනවා. මේ වැඩේ නිෂ්ඵලයි හලෝ. ඔහෙලට අපි දේශපාලන බිමෙන් අතුගාලා දාන්න යම් කිසි කෙනෙකුට ඕන නම් මෙන්න මේකයි කරන්න තියෙන්නේ. මේ රටේ සමාජවාදී විප්ලවය කරන්න එකයි තියෙන්නේ අපිට ඉස්සරලා. එහෙම නැතුව අනේ මලේ ඔය සෙල්ලම නම් කරාට වැඩක් වෙන්නේ නැහැ. එකෙක් මරනකොට 10ක් උපදිනවා. උඹලට ගානේ මියකේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. උඹලට ප්‍රශ්න විසඳන්න බැරි වෙනකොට උඹලා විසින්ම ඉදිරිපත් කරන විකල්පයක් එක්කෝ සදාකාලික වහල්භාවය නැත්නම් ජීවිත පිදීම කියලා. සදාකාලික වහල්භාවයට වඩා බොහෝ දෙනා කැමති වෙනවා ජීවිත පිදීම තෝරගන්න. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මගේ පුතු වැනි තව පුතුන් කිරිමහු ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම් යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉඳි කටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය මහත්මයා ආගමැති වෙලා තමන් ජනාධිපති හැටියට පත් කරගත්ත අලුත් ව්‍යවස්ථාවක්. අලුත් ව්‍යවස්ථාවේ නීතියක් තිබෙනවා ජනමත විචාරණයක් තියන්න පුළුවන් කියලා. ජයජන මහත්මයාට ඕන කළේ එයාට තියුණා 6න් 5ක කාලයක්. ඒක වෙනස්ව තවදුරටත් පවත්වාගෙන යන්න. බැති වෙන්නේ නැතිවොත් එදා තිබුණු නීතිය යටතේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් එහෙම නැතුව ඒ මන්ත්‍රී මණ්ඩලය ඒ විදිහටම තවත් දුරට ගෙන යන්න. ජේ.ආර්.ගේ ජනමත විචාරණය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මල්ලගම වග රෝහණ දැන සිටියා. මෙච්චර කල්ම ඇතුරුවා ප්‍රජාතන්ත්‍රවාදයේ නිර්ධන පන්තිය රවට්ටලා ප්‍රීතිත පන්ති රවට්ටලා පාගලා යට කරලයි. ඒගොල්ලෝ ආස්සරිලා අවදි වෙලා සැබෑ ලෙසින් Tamanට අයිති උරුමකාර නියම තැනට ගිහිල්ලා ඉන්නවා. දැකලා ලක්ෂ සංඛ්‍යාත ගාණින් දැන් ප්‍රජාතන්ත්‍රවාදයට බය. බය වෙලා මොකද කරන්නේ? දැන් පටන් අරන් බොහොම නරක දෙයක්. බණ්ඩාරනායක නෝනත් සම්පූර්ණ සහයෝගය දෙන්න. අපි තමුන්නාන්සලගෙන් ඉල්ලන්නේ, මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ, අපේ දුප්පත් අම්මලා තාත්තලාගෙන් ඉල්ලන්නේ, නන්දලා මාමලාගෙන් ඉල්ලන්නේ, අයියලා අක්කලාගෙන් ඉල්ලන්නේ, සහෝදර සහෝදරියගෙන් ඉල්ලන්නේ. මේ රටේ බුද්ධිමතුන්ගෙන් ඉල්ලන්නේ, මේ රටේ තරුණ පරම්පරාවෙන් ඉල්ලන්නේ, මේ රටේ ගොවි ජනතාවගෙන් ඉල්ලන්නේ, මේ රටේ 40 ලක්ෂ කාම්කරු පන්තියෙන් ඉල්ලන්නේ අවදියෙන් ඉන්න ඇයි? ජනතාවගේ අයිතිය ඉදුරගන්න ඔය කාටවත් අයිතියක් නැහැ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට අයිතිය දීලා නැහැ ජනතාව. ඒ අයිතිය උදුරගන්න. ඒ අයිතිය උදුරගන්න ජනතාවට ජනතාව කවදාකවත් ඒ අයිතිය උදුරගන්න දෙන්නේ නැහැ කියලා අපි ප්‍රසිද්ධියෙන් කියන ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට එක්සත් ජාතික පක්ෂය. එයින් නොනවති
ජයවර්ධනගේ ඡන්ද කල් දැමීමේ හොර ඡන්දයට විරුද්ධව අධිකරණයේ ඉදිරියටද ගියා. අපිට ආරංචි ලැබුණා මැතිවරණ පොළවල් වලට බලාත්කාරයෙන් පැනලා ඡන්ද පොත් උදුරාගෙන ඡන්ද ඒගොල්ලන්ට ඕන විදිහට ලකුණු කරගෙන එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෝ ඡන්දි මැරවරයෝ ඡන්ද පෙට්ටි පුරවපු හැටි. වාසනාවට වගේ සමහර නිලධාරීන් මේ වාර්තා කළා ඒ විදිහට. මේ සටහන් වල තියෙනවා මෙන්න මෙහෙම දේවල් උනායි කියලා. ඉතින් කවුරුත් දන්නවා මේ මහා විපත්යක් මේ කළා දෙන්නේ. මේක නඩුවක් කියන්න ඕනේ කියලා හැමෝගෙම මතය තිබුණා. තුමාන දෙකක් තුනක් තිස්සේ ෆිලික්සුයි මමයි පැමිණිල්ල හරි ගැස්සුවා. අන්තිමට මේ පැමිණිල්ල සකස් කරලා පැමිණිලිකාරිය මිස් බණ්ඩාරනායක හැටියට තමයි මේ නඩුව මුලදම හදුවේ. මේ පැමිණිලිකාරිය බැරි ගියම අපි නිකන් මේ බලාපොරොත්තු සුමුණා මේ ෆිලික්ස් හැම වෙන කවුරුත් හදාගෙන බැරි ෆිලික්ස්. මම ඩිංගල් කපාගෙන හොඳයි මම කෙනෙක් හොයලා දෙන්න. තවුනාස් පිටින් හිටනවා. කියලා මම ෆිලික්ස් ගෙනියනවා. මම කිව්වා හොඳයි මම රෝහණ විජිට හොයලා දෙන්න. පැමිණිලිකාරිය. කැමතිද? ෆිලික්ස්. හරි මම කැමතියි. මැයි දිනේදී ඒ උදේ ගෙනිච්ච විශාල ලේ වැගිරීම් ආදී පාඨක තියෙන පෙළපාලියක්. වදනේ බානකුණා ඒ පෙළපාලිය දැකලා. හරියට යුද්ධ හමුදාවේ පෙළපාලියක් වගේ. විශාල ලේ වැගිරීම් ආදී පාඨක තියෙන පෙළපාලියක්. හරියට යුද්ධ හමුදාවේ පෙළපාලියක් වගේ. පටන් ගත්ත දේශපාලන වැඩ කටයුතු තරුණ සභිකයෙක් හැටියටයි. දැන් ඉතින් මහලු වාසයටපත් වෙලා ඉන්නවා. මම හිතන්නේ තරුණ සමිතියේ සමාජිකයෝ දැක්කහම මට අලුත් 50ක් ඇති වෙනවා. ඒක කාන්තා පෙරමුණ දැක්කහම තවත් 50ක් ඇති වෙනවා. අපි වැඩ කරන්න ඕනේ ඒගොල්ලන්ව නැති කරන්න. අපි මේ ව්‍යාපාර නැති කරන්න ඕනේ. තුමත් කිර බාරී 1983 මේ ගැන අපිට පොඩ්ඩක් ජයජාත මහත්මයා
දේශපාලන පක්ෂ වාමාංශික දේශපාලන පක්ෂ 3ක් තහනම් කරන නියෝගයත් එක්කම තනි පුද්ගලයෙකුත් හිරබාරට ගන්න කියලා නියෝගයක් කළා තමයි. ඒ තනි පුද්ගලයා තමයි ප්‍රින්ස් ගුණසේකර. මම හිතන්නේ ඒ ජනමත විචාරණේ නඩුවට සම්බන්ධ නිසා. ඒක පැමිණිලි කාර්යය විතරක් නෙවෙයි. පැමිණිලි කාර්යය විතරක් නෙවෙයි. නීතිඥයට අනිත් ප්‍රධාන නීතිඥ ෆිලිස්ටන් බණ්ඩාරනායක එයාත් හිරබාරට ගන්න සූදානම් වෙන බව ආරංචි වෙලා එයා අවුරුද්ද එයා පැනලා ගිය රටේ. එයාගේ ඉහි ගියා. මම විජේවීර හැංගුණා. මම හිරබාරට අරගෙන මම ගියා පොලිස් මුලස්ථානේ. ඒ මාස 4ක් මම හිරබාරේ තියාගෙන හිටියා. හබියස් කෝපස් නඩුවක් කියලා තමයි මම අන්තිම නිදහස් වුණේ. මට පැමිණිලි කාර්යය අතුරුදහන් වෙනවා මේ නීතිඥ මහතුරු දෙනෙක් රටින් පැලෙනවා අනිත් එක්කලා හිරේට ගන්නවා. ජේ.ආර්. ජයවර්ධන ප්‍රජාතන්ත්‍රවාදී මීඩියාදී හොඳ කතාවක් නේදවත් නේ? මට ලස්සන කතාවක් නේ මේක. මේක කියන්නේ නැහැ නේ ලංකාවේ කතා කරන්නේ නැහැ නේ මේ කතාව කවදාක. ඇත්ත වශයෙන්ම මේ තහනම් නොකර විජේවීර නඩුව කියන්නේ නම් ජේ.ආර්. ජයවර්ධන නඩුව කියන්නේ. ඒ අරත් ජනසමතවාදයට පුරුදු වෙච්ච විජේවීරින් පස්සේ ජනසමතවාදීව ක්‍රියා කරනවා. අධිකරණයට ගොස් පරාජය විය හැකි නිසාද රෝහණ ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරමින් ලක්ෂ සංඛ්‍යාත නිර්ධන පන්තිය දිනා ගන්නවාට භයානක වූ ජයවර්ධන තොණ්ඩමන ආණ්ඩුව කළු ජූලිය සලසා රෝහණගේ ව්‍යාපාරය තහනම් කළේය. ජයවර්ධන සිය බල තණ්හාව අවසන් කළේ කළු ජූලියට මුවා වී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ 4ක් තහනම් කිරීමෙන්. කළු ජූලියේදී සිද්ධ වුණේ ආණ්ඩුවේම ඕනෑපාකම් අනුව දෙමළ මිනිස්සුන්ට ඉතාමත් නරක විදියට සැලකුවා. ඒ සලකපු කොච්චරද කියලා යනවනම් හිරගෙදර හිරකාරයෝ පවා මැරුවා. ඊට පස්සේ ඒකෙන් නවතින්නේ නැතුව කොළඹ පටන් ගත්ත දේ ඈත ගම්මාන කරත් අරගෙන ගියා. තහනම් කරනකොටම අපිට තිබුණු චකිතයක් තිබුණා, කම්පනයක් තිබුණා. නිකරුණේ තහනම් කරයි කියලා. UNP මැරෙන් මෙහෙ වූ කළු ජූලි සහ ජේ.ආර්.ගේ පක්ෂතානම සමග ප්‍රජාතන්ත්‍රවාදය වනවදිද්දී රෝහණත් වනාන්තරගත වුණා. රෝහණ සහෝදරය ඇවිල්ලා කියනවා අද නැත්තම් හෙට පක්ෂය තහනම් කරනවා. එහෙම වුණොත් ආරක්ෂා පිළිබඳව මොකක් හරි කරගන්න පුළුවන්ද කියලා. මේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති වෙන්නේ. අපි කොහොම හරි ඉන්න වෙන්නේ කැලේ ඉඳිමු කියලා. ඊට පොඩි වෙලාවකට පස්සේ ප්‍රවෘත්ති වලින් දෙනවා ජනතා විමුක්ති පෙරමුණ සමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය තහනම් කියලා. දැන් ඊට පස්සේ අපි ශනිකව සූදානම් වෙන පසුබැසීම සඳහා. දැන් ඇඳුරු යටිගෙන එනකොට ඒ කියන්නේ මිනිහා සතා අඳුරන්න බැරි වෙලා වෙනකන් අපි ඒ ගෙදර හිටියා. රැ වෙනවා බල හිමින් අපි පයින්ම 3-4 දෙනෙක් එක්ක ආවා. මතකයි රෝහණ කිව්වා මේ තියෙන්නේ මේ ජේ.ආර්.ගේ ආණ්ඩුව කියලා. ඊට වුණොත් අපි මරනවා. අපි අත්තරකට ගත්තොත් මරනවා කියන එක කෙලින්ම. අපි එතන අපි ගොඩාක් දුර ගියා. යද්දි මට මතකයි සමහර තැන්වල රෝහණ සහෝදරය ආපස්සට ඇවිල්ලා අපි ගියපු අඩිපාර මම තමයි අන්තිමට ගියේ. මට නිතරම කිව්වේ නිතරම අඩිපාර තියන්න නැතුව එන්න එක්ක අඩිපාර වැදුනොත් බැල්ලේ අඩිපාර මකන්න කියලා. මට මතකයි රෝහණ සහෝදරය ඈතට ගියා සමහර තැන්වල පස්සේ හැරලා බලනකොට මගේ අඩිපාර දැකලා රෝහණ සහෝදරය ආපහු දුවගෙන ඇවිල්ලා කොළ අත්තක් කඩාගෙන අඩිපාර වහනවා ඉක්මනින්. අරකට ගියා අපි මහ විශාල වතුර පිරිච්ච ලොකු ගල් ගුහා මේ පොකුණක් තිබුණා. ගල් දෙබොක්කාවක යටවිච්ච. අපි එතෙන්ට ගියා මට මතකයි. එතෙන්ට ගිහිල්ලා අපි වාඩි වුණාට පස්සේ තමයි අපිත් එක්ක හිටපු නැති සහෝදරය කිව්වා සහෝදරයා අපි සහෝදරගේ ආරක්ෂාවට ගේන්න පුළුවන් උපරිම තැනට මේ ගෙනල්ලා තියෙන්නේ කියලා. මිනිස් පොලොටක් නැති කිසිම මිනිහෙකුට සහෝදරය දැන් පේන්නේ නැහැ. මෙතන තමයි සහෝදරයට ආරක්ෂාවට තියෙන හොඳම තැන කියලා මට මතකයි. දවස් මම හිතන්නේ කැලේට ඇවිල්ලා අපි දවස් සුමාන දෙකකට විතර පස්සේ රෝහණ සහෝදරට ඉක්මනට වුණා නැවත එළියේ හිටපු සහෝදරුත් එක්ක පක්ෂෙත් එක්ක සම්බන්ධය හදාගන්න. පස්සේ සුමාන දෙකකට හෝ තුනකට පස්සේ මට මතකයි මම තමයි ගියේ එළියට. ඉස්සරලාම රෝහණ සහෝදරගේ පණිවිඩයක් අරගෙන ගියා. රෝහණ සහෝදරගේ ලියුපු ලියුමකුත් අරගෙන සුමිත් සහෝදරය හම්බෙන්න ගියා.
එතැන් සිට සෝදිසියෙන් සහ උපරිම හැකි ප්‍රමාණයෙන් ඉදිරියට ගෙනයමින් තිබුණු දේශපාලන වැඩ කටයුතු ඉන්දීය ආක්‍රමණයත් සමගම ඇවිලී ගියා. 1987 ක්‍රියාත්මක වූ ඉන්දීය ආක්‍රමණයෙන් පසුව ලංකා දීපයත් සයිප්‍රස් දීපය මෙන්ම සදාකාලික බෙදී යයි කම්පාවට පත්තු රුවන එයට විරුද්ධව නැගී සිටින ලෙස ඈදුවේ. දේශපාලනයේදී අපි අත්දැක දෙයක් තමයි හෙට දකින්න පුළුවන් නුවණක් අදට උරුම වෙච්ච මිනිහෙක්ගේ භූමිකාව. ජාතික පක්ෂයේ නායකත්වයේ විසින් අපේ උදාර මාතෘ භූමිය ඉන්දීය අධිරාජ්‍යවාදයට පාවල දීලා ඉන්දීය ආක්‍රමණකාරී හමුදා කැඳවාගෙන වර්ෂ දෙකක් ගතවන මේ අවස්ථාවේදී අපි ඔබ අමතීමට අදහස් කළේ රටේ වර්තමානයේ උද්ගත වී ඇති දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නයි. අද අපේ පීතෘ භූමියේ එහි මෑත ඉතිහාසයේ ධර්මතම සමාජ ආර්ථික දේශපාලනමය හා යුද්ධමය අර්බුදයකට මූණ පා ඇති පෙරෑරුම් අවස්ථාවකයි පීතෘ භූමියට දැඩි ලෙස ප්‍රේම කරන දේශප්‍රේමීන් වශයෙන් මෙසේ ඔබ ඇමතීමට අප අදහස් කළේ. අපේ පීතෘ භූමිය අද මූණ පා ඇති භයානකතම අර්බුදයට කෙලින්ම වක්විය යුත්තේ UNP නායකත්වය. ඵලයට ඒමට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමග 1977 දී මඩකලපුවේදී රාජදුරේගේ නිවසේදී හොරගිවිසුම් ගසා ගත්තේ UNP නායක ජයවර්ධන. ඒ හොරගිවිසුමට අනුව යමින් උතුරු වෙරළ ආරක්ෂක බලයන් ඉවත් කර දෙමළ ඊළාම් ත්‍රස්තවාදීන්ට ඉන්දියාවට පැන යාමටත් ඉන්දියාවේදී පුහුණු වීමටත් ආයුධ රැගෙන ආපසු ඒමටත් ඉඩ දුන්නේ UNP නායකත්වයයි. දෙමළ ඊළාම් ව්‍යාපාරයේ නායකයන්ට ලෝපුරා ප්‍රධාන නගරවල ශ්‍රී ලංකා තානාපති පත්වීමදී එමගින් දෙමළ ඊළාම් ප්‍රචාරක කටයුතු ලෝපුරා කරකලේ UNP නායක ජයවර්ධන. ඉන්දියා අධිරාජ්‍යවාදීන් දෙමළ ඊළාම් ත්‍රස්තවාදීන්ට උපදෙස් දෙන විට ආධාර දෙන විට ඔවුන් පුරුදු පුහුණු කරන විට ඔවුන් සන්නද්ධ කරන විට ඔවුන් ලවා උතුරින් හා නැගෙනහිරින් සිංහල ජනයා මරා බියවද්දා නිර්පාහරණ විට ඒ සියල්ල ජනතාවගෙන් වසන් කළේ UNP නායක ජයවර්ධන. The Indian government helped the Tamil armed movements, including the LTT, to train and to provide arms, and they provided arms and training for the Tamil people. තිරුකුණාමලේ තෙල් ටැංකි ගොවිපළ බොරු සමාගමක් මගින් සිංගප්පූරුව හරහා ඇමරිකාවට බදු දීමට ගොස් ඉන්දියා අධිරාජ්‍යවාදීන් තවත් ප්‍රකෝප කර ඔවුන් ලබා දෙමළ ඊළාම් ත්‍රස්තවාදී ව්‍යාපාරයට තව තවත් උදව් ලබා දුන්නේ. දෙමළ ඊළමක් පිටුවා ත්‍රිකුණාමලේ ලංකාවෙන් වෙන් කිරීමට ඉන්දියා ආක්‍රමණකාරී හමුදා ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට සූදානම් වූ විට එය ජනතාවගෙන් සංගවා ඉන්දියා අධිරාජ්‍යවාදයට එනම් සැබෑ විත්තිකරුවාට විනිශ්චයකාර පත්වීමක් දී ඉන්දියාවේ මෙහෙයමින් ශ්‍රී ලංකාවේදී ඉන්දියාවේදී රහස් සාකච්ඡා ගණනාවක් පවත්වා අඩියෙන් අඩිය පසුබසිමින් ඉන්දියා අධිරාජ්‍යවාදයට එහි පස්වන සේනාංකය වන දෙමළ ඊළාම් ත්‍රස්තවාදයට යටත් වූයේ UNP නායක ජයවර්ධන. නැගෙනහිර පළාතේ 3/2 සිංහල මුස්ලිම් ජනතාවගේ දැඩි විරෝධය නොතකා ඉන්දියා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයට අවනත වී නැගෙනහිර පළාත උතුරු පළාතට ඈඳුවේ යටත් කළේ පසුව එය වෙන් කරනවා යයි බොරු වහසිබස් කියමින් UNP නායක ජයවර්ධන නොවේද? ජයවර්ධන එදා රාජීව් ගාන්ධි සමග මේ දේශද්‍රෝහී ගිවිසුම අත්සන් කරපු අවස්ථාවේ කිව්වා උතුර නැගෙනහිර එකට එක්කහු කරන්නේ తాවකාලික වෙයි කියලා. රාජීව් ගාන්ධි මහත්තයාට කිව්වයි ටික දවසකට නැගෙනහිර පළාත උතුරට එක්කහු කරන්න. පස්සේ ඒක වෙන් කරගන්න. මේක ඇත්තක් නෑ. නමුත් ඉන්දියන් අධිරාජ්‍යවාදීන්ට නැගෙනහිර පළාත විශේෂයෙන් ඕමනයි. තිරුකුණාමල වරාය විශේෂයෙන් ඕමනයි. ඒගොල්ලන්ට නැගෙනහිර පළාත උතුරේ ආධිපත්‍යයට යටත් කරන්න ප්‍රජාතන්ත්‍රවාදීව බැරි නිසා ජයවර්ධන කැමති කරවා ගත්තා මහජනයා මුලා කරෝ. දැන් ප්‍රේමදාස ඉල්ලුවා ජූලි 29 වෙනිදාන් ඉස්සර වෙලා යන්න කියලා. මොකද රාජීව් ගාන්ධිලා කියන්නේ ඉන්දියන් අධිරාජ්‍යවාදීන් කියන්නේ මොකද? යනවා කියලාද? නෑ. ඒගොල්ලෝ කියනවා දෙමළ ඊළාම් ත්‍රස්තවාදීන්ට උතුර නැගෙනහිර පළාත් සභාවට තව බලය දෙන්න ඕන. ඒව දෙනවා කියලා සහතික කරන්න ඉන්දියන් ආක්‍රමණකාරී හමුදාව මෙහි ඉන්න ඕන කියලා. ඒකෙන් පේන්නේ මොකක්ද? මේක සාම හමුදාවක් නෙවෙයි ආක්‍රමණකාරී හමුදාවක්, අධිරාජ්‍යවාදී හමුදාවක් කියන එක. අපි එදා කිව්වේ. දැන්
ඒ බලහත්කාරයෙන් තරුණයින් පැහැරගෙන ගොස් ඉන්දිය ජාත්‍යන්තර චරපුරුෂ සේවය හා ඉන්දිය ආක්‍රමණකාරී හමුදාව ලවා පුහුණු කරවා ඊනියා පුරවැස් ස්වේච්ඡා බලකාය නමින් ස්වාධීන දෙමළ ඊළාම් හමුදාවක් පිහිටුවීමයි. අද එම හමුදාවත් UNP නායකින් ගෙන්වාගත් ඉන්දිය ආක්‍රමණකාරී හමුදාවත් උපයෝගී කරගෙනයි දෙමළ ඊළාම් ත්‍රස්තවාදීනුත් ඉන්දිය අධිරාජ්‍යවාදයත් උතුරු හා නැගෙනහිර ශ්‍රී ලංකාවෙන් වෙන්කර ඒකපාක්ෂිකව ස්වාධීන දෙමළ ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශ කිරීමට තර්ජනය කරන්නේ. මේ තත ජනතාවගෙන් වසන් කිරීම සඳහායි අද හදිසි නීතිය පුවත්පත් මුඛවාඩම යොදාගෙන ඉන්දිය අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමීන් සංහාරය කිරීම ආරම්භ කරලා තියෙනවා. කිසිම ඉඩක් දෙන්න කිසිම බුරුලක් දෙන්න යටත් වෙන්න අපි සූදානම්. අපි යටත් වුණොත් අපි වරද්ද ගත්තොත් අපේ දරු මුණුබුරු પરම්පරාවන්ට අනාගත પરම්පරාවන්ට මහත් සෝචනීය තත්වයකටයි මුහුණ පාන්නේ. ඒක අපි දන්නවා. ඒ නිසා අපි සූදානම් නැහැ මේ ජාතික විමුක්ති සටන ඊළඟ પરම්පරාවට පවරා දීලා මිය. ජයවර්ධන ප්‍රේමදාස හවුල නවදිල්ලි පාලනය හා බෙදුම්වාදී ඉදිරියේ දනින් වැටුණා. මව්බිමේ පරමාතුරන් වූ මේ එදිරිවාදීන්ට එරෙහිව එකවර සටන්තියත් කිරීමට රෝහණට බලගෙරුණා. එසේ ඈඳූ උතුරු නැගෙනහිර පළාත් ක්‍රියාශීලීව රටින් වෙන්කර අවුරුදු 20ක් පමණ දෙමළ ඊළම් ආධිපත්‍ය යටතේ පැවතුණි. එතැන් සිට හදිසි නීති යටතේ රාජ්‍ය මර්ධනය උග්‍ර වෙද්දී රෝහණ රටින් පිට වී ඇතැයි ජයවර්ධන කළ ප්‍රකාශයට රෝහණ පටිගත කර පිළිතුරු සැපයීය. උපන් මේ රටත් මා ආදරය කරන මගේ ජනතාවත් අතහැර ගියේ නෑ. අතහැර යන්නෙත් නෑ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාලකින් ජනතාවගෙන් අහිමි කළත් ඒත් අප ජනතාව අතහැර යන්නේ නෑ. එවැනි තත්ත්වයක් ඇති වුණොත් ජනතාවට යලි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීමට ඔබ අතර සිට ඔබ සමග හවුලේ එකට ක්‍රියා කරන බවට අපි ඔබට සහතික වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුළත ගෙන ගිය පන්ති සරණට බිය වී ධනපති ආණ්ඩුව තම මැරවරීන් ලවා කෝලාල ඇති කර දෙවන වරටත් කරන මර්ධනය ගැන රෝහණ පෙරවදන් පවසා තිබුණි. කවරක් ඌදේ නවතසේ සිදු වෙන්නේ නෑ. මාත් කියලා තියෙනවා history does not repeat itself කියලා. ඉතිහාසයේ එකම දේ දෙවතාවක් සිදු වෙන්නේ නැත කියලා. නමුත් හෙගල් කිව්වලු කිව්වයි කියලා හිතලා 18 Brumaire of Louis Bonaparte කියන පොතේ මාක්ස් කියනවා ඉතිහාසයේ එකම දේ දෙවතාවක් සිදු වෙනවා නම් හෙගල් කියන විදිහට වෙන්නේ පළමුව ශෝකාන්තයක් ලෙසත් දෙවනුව විගඩමක් ලෙසත් ගමනය කියලා. 1971දී බණ්ඩාරනායක අගමැතිනිය රෝහණට අහුම්කන් නොදී කළ මර්ධනය ශෝකාන්තයක් විය. මෙවර එක් අතකින් අගමැති ප්‍රේමදාස රෝහණට ආයාචනා කරද්දී ඇතම් විට නොඑක් අය කරන අපරාධ ඒවට සම්බන්ධ නැති අය පිට දාන්න පුළුවන්. අනික් අතින් ජනාධිපති ජයවර්ධන ප්‍රකාශ කළේ අපි මේ ව්‍යාපාර නැති කරන්න. අපි වැඩ කරන්න ඕනේ ඒගොල්ලන්ව නැති කරන්න. එම දෙගෙඩියාව විගඩමක් නොවේ නම් කුමක්ද? ජයවර්ධන තොණ්ඩමන් ආණ්ඩුව තරුණ පරම්පරාවේ ඝාතනය ආරම්භ කළ විට
ලන්ඩන් සාකාව රෝහණට රටින් පිට සැලසූ ආරක්ෂාව ඔහු බලවත් හැඟීමෙන් යුක්තව ප්‍රතික්ෂේප කළේ. සහෝදරවරුනි, අපේ සහෝදරවරු දීපිදුවේ ඔන්න ඔය ප්‍රතිපත්ති වෙනුවෙන් අපි ඒ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියනවා. අපි සූදානම් නැහැ ධනපති පන්තියට අපේ නිර්ධන පන්තියේ ප්‍රතිපත්ති පාවලා දෙන්න. කිසිම තත්ත්වයක් යටතේ කුමන නිසක හේතුවක් නිසාවත් අපි ඒක කරන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ කියලා අපි සාතිකයක් දෙනවා. ඒ සාතිකය ඔබට අවශ්‍ය නැහැ. එයි අපි අපේ භාවිතාවෙන් අපේ සාතිකයක් දීලා තියෙනවා. අපේ ජීවිත බේරගන්න අපි කවදාවත් ඔබව අතහැරලා දාලා ගියේ නැහැ. අපේ ජීවිත ගලව ගන්න අපේ ජීවිතාන්ත දක්වා හිර දඬුවම් දෙනකොට අපි ධනපති පන්තියේ ඉදිරියේ ධනෙන් වැටුනේ නැහැ. අපි ඒ වෙනකොට හිරේ ඉන්න තීරණය කරා. අපි එදා වගේම අද වගේම හෙටත් අපේ ජීවිතයේ අවසානයේ දක්වාම නිර්ධන පන්ති විප්ලවවාදීන් වශයෙන් අපි ජීවත් වෙනවා. නිර්ධන පන්ති විප්ලවවාදීන් වශයෙන් අපි කවදා හරි මරණයටත් මරනවා. ආයිබෝවන් කොළඹ ජනාධිපති ජංගම කාර්යාලයේදී ජනාධිපති ශ්‍රීමත් ආර් ප්‍රේමදාස මැතිතුමා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා, උපනායක උපතිස්ස ගමනායක මහතා, එච්.බී. හේරත් මහතා මරුමුවට පත් වී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට ඒ පෙරමුණටත් අත්පත් වූ 1990 ගෙවෙද්දී ලංකාවේ අවසාන යටත් විජිත විරෝධී සටන අවසන් වන්නේ රෝහණ ඇතුළු සගයන් 60,000ක් පමණ මව්බිම වෙනුවෙන් දිවිපිදීමෙන්.
කුසට සාගිනි හදට සෝගිනි ඊනට වැරහැලි කැබලියෙල්ලා සතුට සැනසුම අහිමි කරලු ආන්ද